ආදරණීය දරුවනේ ශුද්ධ ජීව විද්‍යාව අපේ 9 වන ඒකකයේ මූලික ශුද්ධ ජීව විද්‍යාව කියන පළමු පාඩම යටතේ තවත් පරිච්ඡේදයක් ගැනයි මම මේ අද සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. එතකොට අද අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම ගැන. මේ කොටස යටතේ විශේෂයෙන්ම ජීවාණුහරණ ක්‍රියාවලිය පිළිබඳවත් රෝපණ මාධ්‍යයන් සකස් කිරීම පිළිබඳවත් අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. එතකොට මූලික ශුද්ධ ජීව විද්‍යාව යටතේ අපි සාකච්ඡා කරන අවසානම පරිච්ඡේදය තමයි මේ කොටස. මේ පරිච්ඡේදයෙන් පසු අපි මීට සම්බන්ධ ප්‍රශ්නාවලියක් සාකච්ඡා කිරීමට නියමිත වෙනවා. එවනම් අපි යොමු වෙමු පාඩමට මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම. දරුවනේ මේ ශුද්ධ ජීවීන්ගේ පවතින ජෛව රසායනික ගති ලක්ෂණත් ඒ වගේම රූප විද්‍යාව අධ්‍යයනය සඳහා ඔවුන්ව අපිට කෘත්‍රිම මාධ්‍යවල රෝපණය කරන්න නැත්නම් වගා කරන්න සිද්ධ වෙනවා. ශුද්ධ ජීවීන්ගේ ජෛව රසායනික ගති ලක්ෂණ සහ ඒ වගේම රූප විද්‍යාවට අදාළව ඔවුන්ව අධ්‍යයනය කිරීම සඳහා අපිට කෘත්‍රිම වගා මාධ්‍යයන් වල ඔවුන්ව රෝපණය කිරීමක් සිද්ධ කරන්නට වෙනවා. ඒක අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. එතකොට අපවිත්‍ර වීමකින් තොරව ඒ කියන්නේ වෙනත් අපද්‍රව්‍ය සහ අපි බලාපොරොත්තු වෙන ශුද්ධ ජීවි කාණ්ඩයේ හැර වෙනත් ජීවීන් මිශ්‍ර වීමකින් තොරව ඒ අවශ්‍ය ශුද්ධ ජීවීන් රෝපණය කිරීමට අනුගමනය කරන්න ඕන කෘත්‍රිම රෝපණ මාධ්‍යයන් සකස් කිරීමේ ක්‍රියාවලිත් ඒ වගේම ජීවාණුහරණ ක්‍රමවේදයන් වැනි විද්‍යාගාර ශිල්ප ක්‍රම ගැනත් අපිට අවබෝධයක් තියෙන්නට ඕනි. දැන් මේ මූලික හැඳින්වීමේදී අපි කරන්නේ මෙවැනි මූලික තාක්ෂණික ශිල්ප ක්‍රම ගැන පැහැදිලි කිරීමක්. බලන්න මේ කාරණා ටික. ශුද්ධ ජීවීන්ගේ ජෛව රසායනික ගති ලක්ෂණ හා රූප විද්‍යාව අධ්‍යයනය සඳහා ඔවුන්ව කෘත්‍රිම මාධ්‍ය මත රෝපණය කිරීම අත්‍යවශ්‍යයි. එතකොට අපවිත්‍ර වීමකින් තොරව අවශ්‍ය ශුද්ධ ජීවීන් රෝපණය කිරීමට අනුගමනය කළ යුතු කෘත්‍රිම රෝපණ මාධ්‍ය සකස් කිරීමත් ඒ වගේම ජීවාණුහරණ ක්‍රමවේදයන් වැනි විද්‍යාගාරවල සිදු කරන තාක්ෂණයනුත් පවතිනවා. ඉතින් අපි මේ කොටසදී කරන්නේ ඒ වගේ මූලික තාක්ෂණික ශිල්ප ක්‍රම විස්තර කිරීමක් හඳුන්වා දීමක් තමයි අපි සිද්ධ කරන්නේ. එහෙනම් අපි මේ කොටසට යොමු වෙමු. බලන්න ජීවාණුහරණ ක්‍රම. ජීවාණුහරණ ක්‍රම. දරුවනේ ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ ජීවාණුහරණය කියන්නේ මොකක්ද කියලා. ජීවාණුහරණය කියන්නේ මොකක්ද කියලා. ජීවාණුහරණයට අර්ථ දැක්වීමක් මේ පාඩම තුලදී ඔබට දකින්න පුළුවන්. අන්තක් බීජාණුද ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් අන්තක් බීජාණුද ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි දරුවනේ ජීවාණුහරණය කියන්නේ. අන්තක් බීජාණුද ඇතුළු සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි අපි ජීවාණුහරණය කියලා අදහස් කරන්නේ. මොනවද මේ අන්තක් බීජාණු කියන්නේ? අන්තක් බීජාණු කියන්නේ සමහර ශුද්ධ ජීවීන් නිෂ්පාදනය කරන කාලතරණ ව්‍යුහ. අහිතකර කාලයක් තරණය කිරීම සඳහා ඝන ප්‍රතිරෝධී බිත්ති සහිතව නිර්මාණය කරන ව්‍යුහ වලට තමයි අපි කියන්නේ අන්තක් බීජාණු. ඒතර අන්තක් බීජාණුත් ඇතුළත්ව සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කරන සහ ඉවත් කරන ක්‍රමවේදය තමයි අපි ජීවාණුහරණය කියලා අදහස් කරන්නේ. එතකොට ජීවාණුහරණයේ දරුවනේ අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි භෞතික ජීවාණුහරණය, අනෙක රසායනික ජීවාණුහරණය. දැන් මේ ජීවාණුහරණයේ පාඩම යටතේ අපි සාකච්ඡා කරනවා භෞතික ජීවාණුහරණ ක්‍රම පිළිබඳවත් රසායනික ජීවාණුහරණ ක්‍රම පිළිබඳවත්. ඒ අනුව අපිට මෙතනින් ලබා ගන්න පුළුවන් අර්ථ දැක්වීම පාඩම් කරගන්නට අවශ්‍යයි ඔබ. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා මෙවැනි අර්ථ දැක්වීම නිරන්තරයෙන්ම විමසන නිසා. එතකොට මාත් එක්කම පාඩම් කරගමු. අන්තක් බීජාණුද ඇතුළත්ව සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් සහ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි අපි කියන්නේ මොකක් කියලාද? ජීවාණුහරණය කියලා. අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය තමයි ජීවාණුහරණය කියන්නේ. හරි. මේ බලන්න. අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය ජීවාණුහරණය නම් වේ. අන්තක් බීජාණුද ඇතුළත්ව
සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය ජීවාණුහරණය නම් වේ. මේ ජීවාණුහරණයේ කොටස් දෙකකට බෙදනවා. භෞතික සහ රසායනික ලෙස ජීවාණුහරණ ආකාර දෙකක් තියෙනවා. භෞතික සහ රසායනික ලෙස ජීවාණුහරණ ආකාර දෙකක් අපිට දැක ගන්න පුළුවන්. අපි එහෙමනම් භෞතික ජීවාණුහරණය පිළිබඳව අපේ දැනුම වැඩි දියුණු කරගමු. ජීවාණුහරණයේ භෞතික ක්‍රම. තෙත් තාපය, වියලි තාපය, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම, පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම මේවායින් කීපයකි. දැන් මේ භෞතික ක්‍රම ගත්තොත් මේ ජීවාණුහරණයේ භෞතික ක්‍රම දරුවනේ අපිට ප්‍රධාන ආකාර කීපයකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි තෙත් තාප ජීවාණුහරණය. ඒ තමයි තෙත් තාපය කියලා කෙටියෙන් කියන්නේ. දෙවැනි එක වියලි තාප ජීවාණුහරණය නැත්නම් වියලි තාපය කියලා කියනවා. තුන්වෙනි එක පටල පෙරහන් භාවිතයෙන් පෙරීම. පටල පෙරහන් භාවිතයෙන් පෙරීම. හතරවෙනි එක තමයි පාරජම්බුල විකිරණ වලට. මේ පාරජම්බුල විකිරණ කියන්නේ මොනවටද? UV කිරණ කියන්නේ. ඒ පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. ඉතින් මේව තමයි භෞතික ජීවාණුහරණ ක්‍රම. ජීවාණුහරණයේ භෞතික ක්‍රම කියන්නේ මේවට. තෙත් තාපය, වියලි තාපය, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම සහ පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. ඉතින් මෙන්න මේ කොටස් ගැන තමයි අපි අද පාඩමේදී ඉදිරියට තවදුරටත් ගැඹුරින් වැඩි විස්තර කතා කරන්නේ. හරි. එහෙනම් අපි තෙත් තාප ජීවාණුහරණයට යමු. මේ බලන්න. දරුවනේ තෙත් තාප ජීවාණුහරණ ක්‍රියාවලියෙන් ජීවාණුහරණය කරන්නේ මොන වගේ ද්‍රව්‍යද? ඒක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. තෙත් තාප ජීවාණුහරණයෙන් අපි ජීවාණුහරණය කරන්නේ මොන වගේ ද්‍රව්‍යද? රෝපණ මාධ්‍යයන්. ශුද්ධ ජීවීන්ව වගා කරන්නට යොදා ගන්නා රෝපණ මාධ්‍යයන් අපිට තෙත් තාප ජීවාණුහරණයෙන් ජීවාණුහරණය කරන්න පුළුවන්. ඒ වගේම තාප ස්ථායි ප්‍රතිකාරක සහ තරල වර්ග. තාප ස්ථායි කියන්නේ ඉහළ උෂ්ණත්වයේ හමුවේ බිඳ වැටීමකට ලක් නොවන යම් යම් ප්‍රතිකාරක සහ දියරමය ද්‍රව්‍ය. තාප ස්ථායි ප්‍රතිකාරක සහ තරල වර්ග. ඒ වගේම විවිධ පරීක්ෂණාගාර උපකරණ අපිට තෙත් තාප ජීවාණුහරණය මගින් ජීවාණුහරණය කරන්න පුළුවන්. ඒ අනුව කොටස් තුනක් තියෙනවා දරුවනේ. හොඳට මතක තියාගන්න. අපි ප්‍රශ්නාවලිය සාකච්ඡා කරද්දී මේවට ලියන්න වෙනවා අපිට පිළිතුරු. තෙත් තාප ජීවාණුහරණයෙන් ජීවාණුහරණයට ලක් කරන ද්‍රව්‍ය මොනවාද? මොනවද ද්‍රව්‍ය? එකක් තමයි රෝපණ මාධ්‍යයන්. හැම රෝපණ මාධ්‍යම නෙමෙයි, සමහර රෝපණ මාධ්‍යයන්. දෙවැනි එක තමයි තාප ස්ථායි ප්‍රතිකාරක සහ තරල. තාප ස්ථායි ප්‍රතිකාරක සහ තරල. තුන්වෙන්න තමයි විවිධ පරීක්ෂණාගාර උපකරණ. ඉතින් මෙන්න මේ කියන්නා වූ ද්‍රව්‍යවල පවතින ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා තමයි දරුවනේ මේ තෙත් තාප ජීවාණුහරණය භාවිතා කරන්නේ. මේ ද්‍රව්‍යවල මේ පෘෂ්ඨවල පවතින ශුද්ධ ජීවීන් විනාශ කරන්න තමයි තෙත් තාප ජීවාණුහරණය යොදාගන්නේ. දැන් මොනවද ද්‍රව්‍ය කියලා තව එකපාරක් මතක් කරගමු. මොනවද? අපි මේ තෙත් තාප ජීවාණුහරණය යොදාගන්නේ කුමන මාධ්‍යවල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරන්නද? එකක් රෝපණ මාධ්‍යයන්. අනිත් එක තාප ස්ථායි ප්‍රතිකාරක සහ තරල. ඒ වගේම විවිධ පරීක්ෂණාගාර උපකරණ. හරි. ඊළඟට මෙහිදී සිදු කරන්නේ අධික උෂ්ණත්ව සහ පීඩන භාවිතා කරමින් ශුද්ධ ජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කිරීමයි. බලන්න අරමුණ. මෙහිදී සිද්ධ කරන්නේ මේ පියවරේදී සිද්ධ කරන්නේ අධික උෂ්ණත්වයක් අධික පීඩනයක් භාවිතා කරලා අර ශුද්ධ ජීවීන්ගේ සෛලවල තියෙන ප්‍රෝටීන වර්ග අස්වාභාවීකරණය කිරීම නැත්නම් දුස්සභාවීකරණය කිරීම. මේ ක්‍රියාවලිය තුළදී ප්‍රෝටීන අස්වාභාවීකරණය වෙනකොට අපි දන්නවා බොහෝමයක් එන්සයිම වර්ගත් ප්‍රෝටීන විදියට හැසිරෙන්නේ. එතකොට එන්සයිම වල ක්‍රියාකාරීත්වය අඩපණ වීමත් සමග පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයේ උත්ප්‍රේරක හැකියාවන් සියල්ලම අඩපණ වෙලා ඒ ජීවියා විනාශ වෙනවා. එතකොට අරමුණ තමයි
අධික උෂ්ණත්ව පීඩන භාවිතා කරමින් ශුද්‍ර ජීවීන්ගේ සෛලවල තියෙන ප්‍රෝටීන අස්වාභාවීකරණය කිරීම. දැන් මොන වගේ තත්ත්වයන්ද මේ සඳහා භාවිතා කරන්නේ, කුමන උපකරණයක්ද මේ සඳහා යොදා ගන්න කියන එකත් අපි දැනගන්න ඕනේ. නිදසුනක් වශයෙන් කියනවා නම් අපි යොදා ගන්න උපකරණයක් පීඩතාපකය. පීඩතාපකය කියන උපකරණය යොදා ගන්නවා. මේ උපකරණය තුල අපි පවත්ව ගන්නට අවශ්‍යයි සෙල්සියස් 121ක උෂ්ණත්වයක පවතින වාෂ්ප. සෙල්සියස් 121ක. දරුවනේ මේ ඉලක්කම් හරියට දැනගන්න ඕනේ. මේක 120යි 130යි කියලා එහෙම පාඩම් කරන්න බෑ. මේක හරියට අපි කියන්නේ තිත්තටම දැනගන්න ඕනේ. සෙල්සියස් අංශක 121ක වාෂ්පේ ඒ උෂ්ණත්වයේ දරන වාෂ්ප මගින් වායුගෝලීය පීඩන එකක එහෙම නැත්නම් වර්ග අඟලට රාත්තල් 15ක පීඩනයක්. මේක ආකාර දෙකකට ප්‍රකාශ කරන්න පුළුවන්. එක්ක වායුගෝල පීඩන එකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පැරණි ක්‍රමයට කියනවා නම් වර්ග අඟලට රාත්තල් 15ක පීඩනයක් පවත්වා ගන්න ඕනේ. ඒ අනුව තමයි ජීවාණුහරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් එතකොට මෙතනදී යොදා ගන්න තත්ත්ව ටික ගැන බලන්න. මෙතනදී යොදා ගන්න උපකරණය මොකද්ද? පීඩතාපකය. පීඩතාපකය තමයි අපි යොදාගන්නේ. එතකොට මෙතනදී භාවිතා කරන උෂ්ණත්වය කොපමණද? සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක තියෙන මොනවද යොදාගන්නේ? වාෂ්පය. ඒ වගේම මෙතනදී පවත්වා ගත යුතු පීඩන අගය කොපමණද? වායුගෝල පීඩන 1යි. එහෙම නැත්නම් වර්ග අඟලට රාත්තල් 15ක පීඩනයක් අපි භාවිතා කරනවා. මේ තත්ත්වය යටතේ කොපමණ කාලයක් මේ ජීවාණුහරණ ක්‍රියාවලිය කරන්න ඕනද? ඒකත් දැනගන්න ඕනේ. දරුවනේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් නැත්නම් මිනිත්තු 15ක් තමයි මේ කාර්යයේ නිරත වෙන්නට වෙන්නේ. එතකොට ප්‍රියෝන ඇරෙන්න, ප්‍රියෝන ගැන අපි දන්නවනේ. ප්‍රියෝන ඇරෙන්න සියලු ශුද්‍ර ජීවිනුත් ඔවුන්ගේ අර කාලතරණ ව්‍යුහයන් වන අන්තක් බීජානුත් විනාශ කරන්න මේ තත්ත්වයන් මිනිත්තු 15ක් පමණ පවත්වාගෙන යාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. හොඳටම ප්‍රමාණවත්. එතකොට මේ ක්‍රියාවලිය තුලදී බිඳ වැටෙන්නේ නැත්තේ ප්‍රියෝන පමණයි. ඒ ඇරෙන්න ප්‍රියෝන හැර අනෙකුත් සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කරන්නට මේ තෙත්තාප ජීවාණුහරණය ඉතාම යෝග්‍යයි ගැලපෙනවා. ඒ අනුව දරුවනේ මෙන්න මේ කාරණා ටික නැවත අපි මතක් කරගමු. පීඩතාපකය යොදා ගන්නවා. සෙල්සියස් 121ක වාෂ්ප භාවිතා කරනවා. වායුගෝල පීඩන එකක් හෝ වර්ගාංගලට රාත්තල් 15ක පීඩනයක් යටතේ මේ ක්‍රියාවලිය කරන්නේ. මෙය මිනිත්තු 15ක් පමණ පවත්වා ගැනීම ප්‍රමාණවත්. ඉතින් මේ ක්‍රියාවලිය තුලදී ප්‍රියෝන හැර අනෙකුත් සියලුම ආකාරයේ ශුද්ධ ජීවිනුත් ඔවුන්ගේ අර කාලතරණ ව්‍යුහයන් වන අන්තක් බීජානුත් සහ මුලින්ම අපිට විනාශ කරගන්නට පුළුවන් දරුවෝ. දැන් ඉහළ උෂ්ණත්ව සහ පීඩන වලට ඔරොත්තු දෙන්න පුළුවන් රෝපණ මාධ්‍ය, ද්‍රාවණ වර්ග, සිරින්ජ සහ ඉන්දිකටු මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සහ අනෙකුත් අයිතමයන්, අනෙකුත් අංගයන් ජීවාණුහරණයට පීඩතාපකයේ භාවිතා කරන්න පුළුවන්. ඉතා වැදගත් කාරණාවක්. ඉහළ උෂ්ණත්වයට ඉහළ පීඩන වලට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන රෝපණ මාධ්‍ය, ඒ වගේම ද්‍රාවණ වර්ග, සිරින්ජ, ඉන්දිකටු, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සහ අනෙකුත් අයිතමයන් ජීවාණුහරණයට පීඩතාපකයේ භාවිතා කරන්න පුළුවන්. අපිට සම්පූර්ණ පෘෂ්ඨයම හුමාලයේ ගැටෙන බවට සහතික කරන්න පුළුවන් නම්, සම්පූර්ණ පෘෂ්ඨයම හුමාලයෙන් ස්පර්ශ වන බව සහතික කරන්න පුළුවන් නම් වීදුරු උපකරණත් මේ ක්‍රමයටම අපිට ජීවාණුහරණය කරන්න පුළුවන්. විද්‍යාගාරවල, රෝහල්වල පවත්වන විවිධ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ, විශේෂයෙන්ම වීදුරු උපකරණ, ඒ වගේ දේවල් ජීවාණුහරණය කරන්නත් පුළුවන්. හැබැයි සම්පූර්ණ ඒ වීදුරු පෘෂ්ඨයම හුමාලයේ සමග ගැටෙනවා කියලා ඔබට සහතික කරන්න පුළුවන් නම් වීදුරු උපකරණ පවා ජීවාණුහරණයට වඩාත් ගැලපෙනවා මෙය. තෙත්තාප ජීවාණුහරණය සඳහා පීඩතාපකයේ වගේම තවත් විකල්ප ආදේශකයක් තියෙනවා. ඒ තමයි පීඩන උඳුන. පීඩන උඳුන පවා අවශ්‍ය නම් යම් පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන්. පීඩන උඳුනක් යොදාගෙනත් තෙත්තාප ජීවාණුහරණය සිද්ධ කරන්නට පුළුවන්. ඉතින් අපි තෙත්තාප ජීවාණුහරණය ගැන මූලික කාරණා සියල්ලම ඔබට දැන් ඉදිරිපත් කළා. අපි දැන් මේ ඉගෙනගත්ත කරුණු වල සාරාංශීකරණයකට යොමු වෙමු. අපි බලමු අපිට කොයිතරම් කාරණා දරුවනේ දැන් මතකද කියලා. දැන් කල්පනා කරන්න, මාත් එක්ක හිතලා මේ කොටස් ටික අපි අපේ ගැඹුරු මතකයට ඇතුළත් කරගමු. හරි.
දැන් තෙත්තාප ජීවාණුහරණය කියන්නේ ජීවාණුහරණේ භෞතික ක්‍රමවේද වලින් එක අවස්ථාවක්. දැන් තෙත්තාප ජීවාණුහරණය යොදාගන්නේ කාව ජීවාණුහරණය කරන්නද? කුමන ද්‍රව්‍යයන් ජීවාණුහරණය කරන්නද? ඒක තමයි අපිට මේ විෂය කරුණු වල මුලින්ම කියන්නේ. රෝපණ මාධ්‍යයන්, තාප ස්ථායී ප්‍රතිකාරක සහ තරල වර්ග. ඒ වගේම විවිධ පරීක්ෂණාගාර උපකරණ. මේ වගේ දේවල් වල ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ කිරීමට තමයි තෙත්තාප ජීවාණුහරණය භාවිතා කරන්නේ. දැන් මේක සිද්ධ කරන්නේ අධික උෂ්ණත්ව පීඩන භාවිතා කරමින්. මේකේ අරමුණ තමයි අධික උෂ්ණත්ව පීඩන භාවිතා කරමින් ඒ මාධ්‍යයන් වල පවතින ශුද්‍ර ජීවීන්ගේ ප්‍රෝටීන දුස්සභාවීකරණය නැත්නම් ප්‍රෝටීන අස්වාභාවීකරණයට ලක් කරලා ඔවුන්ව බිඳ හෙළන එක, විනාශ කරන එක. මේ තෙත්තාප ජීවාණුහරණයට අපි භාවිතා කරන්නේ කුමන වර්ගයේ උපකරණයක්ද? දරුවනේ අපි මේ සඳහා භාවිතා කරන්නේ පීඩතාපකය කියන උපාංගය. මේ පීඩතාපකය තුල සෙල්සියස් 121ක උෂ්ණත්වයක පවතින වාෂ්ප තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේම මෙහිදී යොදා ගන්නවා විශේෂ පීඩනයක්. මේ පීඩනයේ වායුගෝල පීඩන එකක් නැත්නම් වර්ග අඟලට රාත්තල් 15ක පීඩනයක්. මේ සෙල්සියස් 121 වාෂ්පය අදාළ රෝපණ මාධ්‍යයන් හෝ නැත්නම් මේ විද්‍යාගාර උපකරණ සමග ගැටීමට සලස්වන්න ඕනේ මිනිත්තු 15ක පමණ කාලයක්. ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කාල සීමාව තුලදී ප්‍රියෝන හැර සියලුම ආකාරයේ ශුද්‍ර ජීවිනුත් ඔවුන්ගේ අන්තක් බීජාණුත් විනාශ කර ගැනීමේ හැකියාව අපිට මේ තෙත්තාප ජීවාණුහරණ ක්‍රමයෙන් සලසලා තියෙනවා. ඉතින් ඒ නිසාම දරුවනේ ඉහළ උෂ්ණත්ව පීඩනවලට ඔරොත්තු දෙන්න පුළුවන් රෝපණ මාධ්‍යයන්, විවිධ ද්‍රාවණ වර්ග, ඒ වගේම සිරින්ජ, ඉන්දිකටු, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සහ අනිකුත් අයිතමයන් ජීවාණුහරණයට අපිට පීඩතාපකය හොඳටම භාවිතා කරන්න පුළුවන්. සම්පූර්ණ පෘෂ්ඨයේම හුමාලයේ ගැටෙනවා කියලා අපිට සහතික කරන්න පුළුවන් නම් වීදුරු උපකරණ පවා මේ ක්‍රමෙන්ම ජීවාණුහරණය කරන්න පුළුවන්. පීඩතාපකයේ වෙනුවට විකල්පයක් විදිහට පීඩන උඳුන භාවිතා කරලත් තෙත්තාප ජීවාණුහරණය සිද්ධ කරගන්න පුළුවන්. තෙත්තාප ජීවාණුහරණය සිද්ධ කරගන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන්ම මගේ දරුවන්ට මේක පාඩම්. ඒක මට හොඳටම විශ්වාසයි. ඉතින් දරුවනේ මෙන්න මේ කරුණු පිළිබඳව එහෙනම් ඔබේ අවධානය යොමු කරන්න. රෝපණ මාධ්‍යයන්, තාප ස්ථායී ප්‍රතිකාරක සහ තරල, ඒ වගේම විවිධ පරීක්ෂණාගාර උපකරණ මේ වගේ ද්‍රව්‍යවල ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ කරන්නයි මේක භාවිතා කරන්නේ. මේක කියලා කියන්නේ මේ තෙත්තාප ජීවාණුහරණය. එතකොට තෙත්තාප ජීවාණුහරණේ අරමුණ මොකද්ද? අධික උෂ්ණත්ව, අධික පීඩන භාවිතා කරමින් ශුද්‍ර ජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කිරීම. අරමුණ තමයි මේ තියෙන්නේ. අධික උෂ්ණත්ව පීඩන භාවිතා කරමින් ශුද්‍ර ජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කිරීම. එතකොට මේ ක්‍රියාවලියේදී හොඳින් මතක තියාගන්න ඕනේ අපි යොදා ගන්න උපකරණය පීඩතාපකය. පීඩතාපකය යොදා ගන්නවා උෂ්ණත්වයේ සෙල්සියස් 121 වාෂ්ප වායුගෝල පීඩන එකක් හෝ වර්ගාංගවලට රාත්තල් 15ක පීඩනයක් යටතේ තමයි ජීවාණුහරණය කරන්නේ. ප්‍රියෝන හැර සියලු ආකාරයේ ශුද්‍ර ජීවිනුත් ඔවුන්ගේ අන්තක් බීජාණුත් විනාශ වෙනවා. මේ සඳහා අපි මිනිත්තු 15ක කාලයක් මේ තත්ත්වයන් පවත්වා ගැනීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අධික උෂ්ණත්වයට අධික පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් රෝපණ මාධ්‍ය, ද්‍රාවණ, සිරින්ජ, ඉන්දිකටු, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක උපකරණ අනිකුත් අයිතමයන් ජීවාණුහරණයට පීඩතාපකය ගන්නවා. සම්පූර්ණ පෘෂ්ඨයේම හුමාලයේ ගැටෙන බව තහවුරු කරන්න පුළුවන් නම් වීදුරු උපකරණ ජීවාණුහරණයත් මේ ක්‍රමෙන්ම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තෙත්තාප ජීවාණුහරණය සඳහා පීඩන උඳුන්ද විකල්පයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙමනම් දරුවනේ අපිට තෙත්තාප ජීවාණුහරණය ගැන හොඳ අවබෝධයක් දැන් ලැබිලා තියෙන නිසා අපි ඊළඟ කොටසට යමු. බලන්න මොනවද ඊළඟට තියෙන්නේ කියලා. මෙන්න අපි යොදා ගන්නා උපකරණ මේ තියෙන්නේ. පීඩතාපකය සහ පීඩන උඳුන් තමයි මෙතනදී දක්වන්නේ. මේ ක්‍රියාවලිය තුල මේ සිදුවීම් මාලාව සිදුවන ආකාරය ඔබට දකින්න පුළුවන්. බලන්න. ඉහළ පීඩනයක්, ඉහළ උෂ්ණත්වයක් පවත්වා ගන්නවා සෙල්සියස් 121ක වාෂ්ප නැත්නම් හුමාලය. මේ අපිට අවශ්‍ය ද්‍රව්‍යවල ගැටෙන්න සලස්සනවා. ඒවා ඉවත් වෙලා යනවා.
මෙන්න පීඩතාපකයක් තුළ ක්‍රියාවලිය. මේ තියෙනෙත් පීඩන උඳුනක්. මේ උපකරණ තමයි අපි භාවිතා කරන්නේ තෙත්තාප ජීවාණුහරණය සඳහා. ඔන්න දරුවනේ අපි දැන් පැමිණෙනවා වියලිතාප ජීවාණුහරණය කියන ක්‍රියාවලිය සාකච්ඡා කරන්න. වියලිතාප ජීවාණුහරණය. දැන් වියලිතාප ජීවාණුහරණයෙන් මොන වගේ ද්‍රව්‍යයන්ද අපි ජීවාණුහරණයට ලක් කරගන්නේ? වීදුරු උපකරණ, පෙට්ටි දීසි, පිපෙට්ටු, ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු, සැත වගේ ද්‍රව්‍යයන්. මෙන්න මේ වගේ දේවල් ජීවාණුහරණයට තමයි වියලිතාප ජීවාණුහරණ ක්‍රම භාවිතා කරන්නේ. මොනවද උපකරණ ටික? වීදුරු උපකරණ, පෙට්ටි දීසි, පිපෙට්ටු, ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, ඒ වගේම සැත වැනි උපකරණ ද්‍රව්‍ය. මේ ද්‍රව්‍ය වල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරන්න තමයි වියලිතාප ජීවාණුහරණය යොදා ගන්න. ඒතර අපි මෙතනදී විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මොන ද්‍රව්‍යයන්ද? වීදුරු උපකරණ, පෙට්ටි දීසි, පිපෙට්ටු, ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු හා සැත වැනි ද්‍රව්‍යයන් වල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරන්න තමයි අපි මේ භාවිතා කරන්නේ. දැන් වියලිතාප ජීවාණුහරණයේත් ආකාර කීපයක් තියෙනවා. අපි ඒ ආකාර මොනවද කියලා පරීක්ෂා කරලා බලමු. පළවෙනි එක තමයි විවෘත දැල්ලක දැවීම නැත්නම් විවෘත දැල්ලට ඇල්ලීම කියන අවස්ථාව. මේක තමයි වියලිතාප ජීවාණුහරණයේ තියෙන සිම්පල්ම සරලම ආකාරය. දැන් මෙහිදී වියලිතාපයේ ජීවාණුහරණ ක්‍රියාවලියක් තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. මෙතනදි සිද්ධ වෙන්නේ ආක්‍රමණ කටු නැත්නම් ආක්‍රමණ පුඩු සැත වගේ දේවල් බන්සන් දාහකයකින් හෝ ඔබට රූප සටහනක පේනවා. මේ ඡායාරූපය තුල පේනවා බන්සන් දාහකයක් ක්‍රියාත්මක වෙනවා. බන්සන් දාහකයක් නැත්නම් ස්ප්‍රීතු ලාම්පුවක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒතර බන්සන් දැල්ලෙන් හරි ඒ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් හරි රක්ත තප්ත වන තෙක්. මොකද්ද මේ වචනේ? රක්ත තප්ත ඉංග්‍රීසියෙන් කියන්නේ රෙඩ් හොට් කියලා. හරි? රක්ත තප්ත වෙනකන් කියන්නේ අර අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ගිනියම් වෙනකන් කියලා. අන්න ඒ වගේ රක්ත තප්ත වන තෙක් රත් කිරීම මගින් තමයි මේ ජීවාණුහරණය කරන්නේ. ඒතර මොන වගේ උපකරණ වල ඉන්න ශුද්ධ ජීවින්ද මෙතනදී විනාශ කරගන්නේ අපි? විශේෂයෙන්ම ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, සැත වගේ උපකරණවල ඉන්න ශුද්ධ ජීවීන්ව අපි බන්සන් දැල්ලෙන් හෝ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් රක්ත තප්ත වනතුරු රත් කරනවා. රත් කිරීම මගින් තමයි මේ ජීවාණුහරණය සිද්ධ වෙන්නේ. මේකට තමයි කියන්නේ විවෘත දැල්ලය භාවිතයෙන් ජීවාණුහරණය කියලා. එතකොට විවෘත දැල්ල වියලිතාප ජීවාණුහරණයේ සරලම ක්‍රමයක්. මෙතනදී ආක්‍රමණ පුඩු, ආක්‍රමණ කටු, සැත බන්සන් දැල්ලෙන් හෝ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් රක්ත තප්ත වනතුරු රත් කරනවා. රක්ත තප්ත වනතුරු රත් කිරීම තමයි සිද්ධ කරන්නේ. එතකොට දරුවනේ විවෘත දැල්ල භාවිතයෙන් ජීවාණුහරණය ගැන මෙන්න මේ කරුණු තමයි දැනගන්න ඕනේ. වියලිතාප ජීවාණුහරණයේ සරලම ක්‍රමය. මෙහිදී යොදා ගන්නවා ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, සැත වගේ උපකරණ. මේවා බන්සන් දැල්ලෙන් හෝ ස්ප්‍රීතු ලාම්පු දැල්ලෙන් රක්ත තප්ත වනතුරු රත් කිරීම තමයි මේ ජීවාණුහරණ ක්‍රියාවලිය තුලදී අපි සිද්ධ කරගන්නේ. එහෙමනම් අපිට යන්න පුළුවන් වියලිතාප ජීවාණුහරණයේ ඊළඟ අවස්ථාවට. මොකක්ද බලන්න? බෂ්මීකරණය ටිකක් අලුත් වචනයක් ඔබට. බෂ්මීකරණය. දරුවනේ මේ බෂ්මීකරණය සඳහා යොදා ගන්න උපකරණයට කියන්නේ බෂ්මීකරණ උඳුන් කියලා. බෂ්මීකරණ උඳුන් භාවිතා කරලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ. විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලාවල අපද්‍රව්‍ය ජීවාණුහරණයට තමයි බෂ්මීකරණ උඳුන් යොදා ගන්න. ඔබ ආරෝග්‍ය ශාලාවලට ගියොත් බලන්න මෙන්න මේ වගේ ඇටවුම් සකස් කරලා තියෙනවා ආරෝග්‍ය ශාලාවේ එක පැත්තක මේ වගේ ඇටවුමක් සකස් කරලා තියෙනවා මේ බෂ්මීකරණ උඳුනක්. එතකොට බෂ්මීකරණ උඳුන් බහුලවම භාවිතා කරන්නේ ආරෝග්‍ය ශාලාවල අපද්‍රව්‍ය ජීවාණුහරණයට බෂ්මීකරණය කිරීම සඳහා. මෙතනදි සිද්ධ වෙන්නේ විවෘත දැල්ලෙන් දැවීමක් සහ බෂ්මීකරණයක් සිද්ධ වෙනවා. බෂ්මීකරණයේදී විශේෂයෙන්ම ශුද්ධ ජීවීන් පිච්චිලා ගිහිල්ලා දැවිලා අලු බවට පත් වෙනවා. ඊට පස්සේ අලු ඉවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. එතකොට දරුවනේ බෂ්මීකරණය ගැන මෙන්න මේ කාරණා ගැනයි ඔබ අවධානයට යොමු කරන්න ඕනේ. බෂ්මීකරණ ක්‍රියාවලිය සඳහා බහුලව භාවිතා වෙන්නේ බෂ්මීකරණ උඳුන්. බෂ්මීකරණ උඳුනක් තමයි ගන්න. එතකොට විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලා අපද්‍රව්‍ය ජීවාණුහරණයට තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ. ඒ අනුව විවෘත දැල්ලෙන් දැවීමත් බෂ්මීකරණයත් මගින් ශුද්ධ ජීවීන් දැවී ගිහිල්ලා පිච්චිලා අලු බවට පත් වෙනවා. හරි.
එතකොට භස්මීකරණ උඳුන් බහුතර වශයෙන් මේ සඳහා භාවිතා කරන මොකේදද භස්මීකරණයට ආරෝග්‍ය ශාලාවල අපද්‍රව්‍ය ජීවාණුහරණයට තමයි මේ ක්‍රමය ගන්නෙ. මේ පියවර දෙකම ගත්තොත් විවෘත දැල්ලෙන් දැවීමත් භස්මීකරණය නිසා ශුද්ධ ජීවීන් දැවිලා අලු බවට පත් වෙලා යනවා. දැන් මේ තියෙන්නේ වෙනි භස්මීකරණ උඳුනක් භාවිතා කරන ආකාරය. අපි මීළඟට යොමු වෙන්නේ දරුවනේ වියලිතාප ජීවාණුහරණයම තවත් අවස්ථාවක්. ඒ තමයි උණුසුම් වායු ජීවාණුහරණය. උණුසුම් වායු ජීවාණුහරණය. මොකද්ද මෙතනදි වෙන්නේ? දරුවනේ ශුද්ධ ජීවීන්ව ඔක්සිකරණය මගින් මරා දැමීමක් විනාශ කිරීමක් තමයි උණුසුම් වායු ජීවාණුහරණයේදී සිද්ධ වෙන්නේ. ශුද්ධ ජීවීන්ව ඔක්සිකරණයට ලක් කරලා මරලා දානවා. දැන් මේ සඳහා යොදා ගන්න උපාංගයේ උපකරණය තමයි වියලි වායු උඳුනක්. මේ තියෙන්නේ වියලි වායු උඳුනක් තමයි මේකට යොදාගන්නේ. මේ වියලි වායු උඳුනක අපි පවත්ව ගන්නවා සෙල්සියස් 170ක පමණ අධික උෂ්ණත්වයක්. බලන්න සෙල්සියස් 170ක පමණ අධික උෂ්ණත්වයක් භාවිතා කරනවා. ඒ උෂ්ණත්වයේ යටතේ සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක්ද? පැය 2ක පමණ කාලයක් මේ අපිට අවශ්‍ය අයිතමයන් අපිට අවශ්‍ය අංගයන් ජීවාණුහරණයට ලක් කරවනවා. එතකොට උපකරණය තමයි වියලි වායු උඳුන. වියලි වායු උඳුන. මොකද්ද යොදා ගන්න උෂ්ණත්වය? සෙල්සියස් 170ක උෂ්ණත්වය. කොපමණ කාලයක් මෙහිම රඳවලා තියන්න ඕනේද? පැය 2ක පමණ කාලයක්. පැය 2ක පමණ කාලයක්. එතකොට විශේෂයෙන්ම මොන වගේ දේවල්ද මොන වගේ අයිතමයන්ද අපි මේ ජීවාණුහරණයට ලක් කරවන්නේ? පෙට්‍රි දීසි, ප්ලාස්කු, බීකර, විවිධ බෝතල් වර්ග, පිපෙට්ටු වගේ වීදුරු භාණ්ඩ, වීදුරු උපකරණ ජීවාණුහරණයට තමයි මේ ක්‍රියාවලිය යොදාගන්නේ. ඔබට පේනවා මෙතන ප්ලාස්කු කීපයක්ම අන්තර්ගත කරලා මේ වියලි වායු උඳුන තුල පවත්වාගෙන යන අන්දම ඔබට ඇත්තටම පැහැදිලිව දකින්න පුළුවන්. ඒ අනුව උණුසුම් වායු ජීවාණුහරණයේදී භාවිතා වන ක්‍රියාවලිය තමයි ශුද්ධ ජීවීන්ව ඔක්සිකරණයට ලක් කරලා මරලා දානවා. ශුද්ධ ජීවීන් ඔක්සිකරණය කරලා මරා දමනවා. මෙතෙන්දී යොදා ගන්න උපාංගය තමයි වියලි වායු උඳුන. මෙහිදී යොදා ගන්න උෂ්ණත්වය සෙල්සියස් 170ක. මේ උෂ්ණත්වයේ පැය 2ක පමණ කාලයක් අදාළ ද්‍රව්‍ය ජීවාණුහරණයට ලක් කරනවා. විශේෂයෙන්ම පෙට්‍රි දීසි, ප්ලාස්කු, බීකර්, බෝතල්, පිපෙට්ටු වගේ වීදුරු භාණ්ඩ ජීවාණුහරණයට මේ ක්‍රමය සුලභ ලෙස බහුලවම භාවිතා කරනවා. එමනම් උණුසුම් වායු ජීවාණුහරණය ගැනත් අපි අවබෝධයක් ලබා ගත්තා. ඊළඟ කොටසට දරුවනේ අපි එහෙමනම් යොමු වෙමු බලන්න. පැස්ටරීකරණය. දරුවනේ පැස්ටරීකරණය කියන්නේ ප්‍රධාන ජීවාණුහරණ ක්‍රමයක් නෙමෙයි. නමුත් මේ කොටස මේ පාඩමේම අපිට අන්තර්ගත කරලා තියෙන නිසා පැස්ටරීකරණය අපි වෙනමම දැන් සාකච්ඡා කරමු. පැස්ටරීකරණය කියන්නේ ප්‍රධාන ජීවාණුහරණ ක්‍රියාවලියක් නොවන බව මතක තබා ගන්න ඕනේ. මේ පැස්ටරීකරණ සංකල්පය හඳුන්වා දුන්නේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් වෙච්ච ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් එතුමා ඩුවි පාස්චර්. ඉතින් එතුමාට ගෞරවයක් පිණිස මේ ක්‍රියාවලිය පාස්චරීකරණය නැත්නම් පැස්ටරීකරණය කියලා හඳුන්වනවා අද වන විට. යම්කිසි නිෂ්පාදනයක රසය, වයනය කියන්නේ ස්වභාවය, ඒ වගේම පෝෂක අන්තර්ගතයට විශාල වශයෙන් හානි සිදු නොවන පරිදි ඒ මාධ්‍යයේ ඉන්න ශුද්ධ ජීවීන්ව විනාශ කරන්න තාපය අධික නොවන ලෙස, තාපය ඕනට වඩා වැඩියෙන් නැතුව අධික නොවන ලෙස යෙදීමෙන් මේ ශුද්ධ ජීවීන්ව විනාශ කරන්න පුළුවන් කියන එක ලුවි පාස්චර් විසින් සොයාගත්තා. පළවෙනි කාරණාවෙන් එකයි කියන්නේ. නිෂ්පාදිතයේ රසය, වයනය කියන්නේ ස්වභාවය, පෝෂක අන්තර්ගතයට විශාල හානි සිදු නොවන පරිදි ඒ මාධ්‍යයේ ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා තාපය අධික නොවන ලෙස යෙදීමෙන් විශේෂයෙන්ම බීර, වයින් නරක් වීම වැළැක්විය හැකි බව ලුවි පාස්චර් සොයාගත්තා. බීර වර්ග, බීර කියලා අදහස් කරන්නේ බියර් කියන මධ්‍යසාර වර්ගය, ඒ වගේම වයින්, මේවා නරක් වීම වළක්වන්න පුළුවන් තාපය අධික නොවන ලෙස යොදා ගැනීමෙන්. මොකද තාපය අධික ලෙස යොදාගත්තොත් මේ ආහාර ද්‍රව්‍යවල තියෙන රසය, වයනය, පෝෂණය විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔහු හොයාගත්ත මේ ක්‍රියාවලිය තමයි පැස්ටරීකරණය කියලා කියන්නේ.
දැන් බීරවලට වයින් වලට නෙමෙයි ඇත්තටම මෙය අදවන විට කිරිවලටත් යොදා ගන්න පුළුවන්. වර්තමානයේ පැස්ටරීකృత කිරි ලෙස හඳුන්වන කිරි නිෂ්පාදනය සඳහාද ඒ මූලධර්මයමයි භාවිතා කරන්නේ. දැන් ඔබ වෙළඳ සැලකට ගිහිල්ලා ලබා ගන්න කිරි පැකට් එකක් බොහෝ දුරට බලන්නේ පරීක්ෂා කරලා පැස්ටරීකృత කිරි කියලා තියෙනවා. පැස්ටරීකරණ සංකල්පේ භාවිතා කරලා නිෂ්පාදනය කරපු කිරි ආහාර අද වෙන විට වෙළඳ පොලේ දකින්න පුළුවන්. එතකොට වර්තමානයේදී පැස්ටරීකృత කිරි ලෙස හඳුන්වන කිරි නිෂ්පාදනයටත් මේ මූලධර්මයම තමයි යොදාගන්නේ. දැන් මේ කිරි පැස්ටරීකරණයේ ප්‍රධානම අරමුණ නැත්නම් අභිමතාර්ථය වෙන්නේ මොකද්ද? ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් ඉවත් කර සහ ශුද්ධ ජීවීන් සංඛ්‍යාව අඩු කරලා ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගු කාලීනව පවත්වා ගැනීම. මේක තමයි අරමුණ. අභිමතාර්ථය. පැස්ටරීකරණයේ අභිමතාර්ථය තමයි ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් ඉවත් කරලා සහ ශුද්ධ ජීවීන් සංඛ්‍යාව අඩු කරලා 100%ම ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ශුද්ධ ජීවීන්ගේ සංඛ්‍යාව අඩු කරගන්න ඕනේ. අඩු කරලා ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගු කාලීනව පවත්වා ගැනීම තමයි අරමුණ. ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගු කාලීනව පවත්වා ගැනීම. මේක තමයි පැස්ටරීකරණයේ අභිමතාර්ථය වෙන්නේ. ද පැස්ටරීකරණ ක්‍රියාවලිය ගැන අපි ආරම්භයක් වශයෙන් මේ දේවල් සඳහන් කරා හඳුන්වා දුන්නා. මේ සංකල්ප ඉදිරිපත් කරේ ප්‍රංශ ජාතික විද්‍යාඥ ලුවි පාස්චර් විසින්. එතකොට එතුමා විසින් සොයාගත්තා නිෂ්පාදනයක රසය, වයනය, පෝෂක අන්තර්ගතයට විශාල වශයෙන් හානි නොවන පරිදි ශුද්ධ ජීවීන්ව විනාශ කිරීම සඳහා තාපය අධික නොවන ලෙස යෙදීමෙන් බීර වර්ග, වයින් වර්ග නරක් වීම වළක්ව ගන්න පුළුවන් කියලා. ඉතින් ඔහු නිර්මාණය කරපු මූලධර්මය පැස්ටරීකරණය. මේ පැස්ටරීකරණ මූලධර්මය අද වන විට පැස්ටරීකృత කිරි නිෂ්පාදනය සඳහා බහුලව භාවිතා වෙනවා. දැන් මේ කිරි නිෂ්පාදනයේදී නැත්නම් පැස්ටරීකృత කිරි නිෂ්පාදනයේ අභිමතාර්ථය වෙන්නේ ව්‍යාධි ජනක ශුද්ධ ජීවීන් ඉවත් කර සහ ශුද්ධ ජීවීන්ගේ සංඛ්‍යාව අඩු කරලා ශීතකරණ තත්ත්වයටදී කිරිවල ගුණාත්මක භාවයේ දිගු කාලීනව පවත්වා ගැනීම. දැන් අපි බලමු පැස්ටරීකරණ ක්‍රම මොනවද කියලා. ක්‍රම දෙකකට පැස්ටරීකරණ මූලධර්ම අපිට සිදු කරන්න පුළුවන්. පැස්ටරීකරණයේ ක්‍රම දෙකයි. එකකට කියනවා අධි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය නැත්නම් කෙටි කාලීන ක්‍රමය. අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය. ඒක අපි සංකේතවත් කරන්නේ HTST high temperature short time කියන එක තමයි ඒ HTST කියන කෙටි යෙදුමේ සම්පූර්ණ තේරුම. අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය. එතකොට මෙතනදී භාවිතා කරන්නේ සෙල්සියස් අංශක 72ක පමණ උෂ්ණත්වයක්. අවම වශයෙන් සෙල්සියස් අංශක 72ක පමණ උෂ්ණත්වයක තත්පර 15ක් මේ කිරි ගබඩා කිරීම තමයි සිද්ධ කරන්නේ. සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයක තත්පර 15ක් තමයි පවත්වා ගන්නේ. ඒකට තමයි අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය කියන්නේ. ඒතර පැස්ටරීකරණයේ ක්‍රම දෙකයි. එක තමයි අධි උෂ්ණත්ව කෙටි කාලීන පැස්ටරීකරණය. මෙහිදී සෙල්සියස් 72ක පමණ උෂ්ණත්වයක තත්පර 15ක කාලයක් පවත්වා ගැනීම කරනවා. තත්පර 15ක කාලයක් පවත්වා ගැනීම කරනවා. දෙවැනි එක අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණය. අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණය. මෙතනදී පවත්ව ගන්නේ සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයක් කොච්චර කාලයක්ද දිගු කාලීනයි කියලා කිව්වා. ඒ නිසා මිනිත්තු නැත්තම් විනාඩි 30ක පමණ කාලයක් පවත්වා ගන්නවා. දෙවෙනි ක්‍රමය තමයි අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණය. මේදී සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයක මිනිත්තු 30ක කාලයක් පවත්වා ගැනීම සිද්ධ කරනවා. මිනිත්තු 30ක කාලයක් පවත්වා ගැනීම සිද්ධ කරනවා. පැහැදිලිද? දැන් පැස්ටරීකරණයට අමතරව තවත් විශේෂ ක්‍රියාවලියක් ජීවාණුහරණ ක්‍රමයක් ගැන කතා කරන්න පුළුවන්. මේ කිරි ජීවාණුහරණය කරන තවත් ක්‍රමයක්. ඉතා ඉහළ උෂ්ණත්වයකට භාජනය කිරීමෙනුත් කිරි ජීවාණුහරණය කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ UHT කියලා. UHT method. Ultra high temperature ක්‍රියාවලිය. ඉතා ඉහළ උෂ්ණත්වයකට කිරි ජීවාණුහරණය කරලා කල් තබා ගන්න පුළුවන්. මෙතෙන්දී භාවිතා කරන උෂ්ණත්වය සෙල්සියස් අංශක 140ක උෂ්ණත්වයක තත්පර 5කට අඩු කාලයක් තමයි අපි
මේ කිරි රත් කිරීම සිද්ධ කරන්නේ. ඇත්තටම සෙල්සියස් අංශක 140ක හුමාලයෙන් තමයි තත්පර 5කට අඩු කාලයක් මේ කිරි ටික රත් කිරීම කරන්නේ. එහෙම රත් කරන කිරි ශීතකරණයක තියන්නේ නැතුව වුණත් මාස ගණනාවක් කල් තබා ගන්න පුළුවන්. හරි. හොඳින් මුද්‍රා තැබුවට පස්සේ බෝතල් වලට ඇතුල් කරලා හොඳට සීල් කරාම නැත්තම් මුද්‍රා තැබුවට පස්සේ ශීතකරණයක් රඳවන්නේ නැතුව මාස ගණනක් වුණත් තියන්න පුළුවන්. මේ ක්‍රමයෙන්. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඊටාම වේගයෙන් විදිමින් පැතිරෙන හුමාලයෙන් සෙල්සියස් 140ක හුමාලයෙන් තත්පර 5කට අඩු කාලයක් කිරි ස්පර්ශ වීමට සැලැස්වීම. ඒ කිරි දියරමේ කිරිත් එක්ක ගැටෙන්න සලස්සනවා වේගයෙන් විදිමින් පැතිරෙන හුමාලය සෙල්සියස් 140ක උෂ්ණත්වයක පවතින හුමාලයේ තත්පර 5කට අඩු කාලයක් මේ කිරි රත් කිරීම සිද්ධ කරනවා. ඉතින් ශීතකරණයකින් බැහැර වුණත් මේ කිරි මාස ගණනක් කල් තබා ගන්න පුළුවන්. ඒ නිසාම මේ කිරි වලට තමයි දරුවනේ සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවේදී කල් කිරි කියලා කියන්නේ මේවට කල් කිරි. ඉතින් මේ UHT ක්‍රමය ගැනත් ඔබ දැනගත යුතුයි. ඉතා ඉහළ උෂ්ණත්වයකට අල්ට්‍රා හයි ටෙම්පරේචර් කියන්නේ ඒකයි. භාජනයෙන්ද කිරි ජීවාණුහරණය කරන්න පුළුවන්. වේගයෙන් විදමින් පැතිරෙන හුමාලයෙන් සෙල්සියස් 140ක තත්පර 15කට අඩු කාලයක් කිරි රත් කිරීම මෙහිදී සිද්ධ වෙනවා. එතකොට ශීතකරණයකින් බැහැරව ශීතකරණයකින් තොරව මාස ගණනක් වුවත් මේ කල් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි අපිට UHT මෙතඩ් එක ගැන කියන්න තියෙන්නේ. එතකොට ඒ අනුව අපි පැස්ටරීකරණ ක්‍රම දෙක ගැනත් කතා කරා. UHT ගැනත් කතා කරා. දැන් පැස්ටරීකරණ ක්‍රම දෙක මොනවද? අධි උෂ්ණත්ව කෙටි කාලීන පැස්ටරීකරණය. යොදා ගන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 72ක අවම උෂ්ණත්වයක් අවම වශයෙන් සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයක තත්පර කොච්චරද? තත්පර 15ක පමණ කාලයක් තමයි රත් කිරීම සිද්ධ කරන්නේ. අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණය LTLT කියලා කියනවා. low temperature long time කියන එක තමයි LTLT කියන්නේ. මේ ක්‍රමයේදී දරුවනේ සෙල්සියස් 63ක උෂ්ණත්වයේ කොච්චර කාලයක්ද? මිනිත්තු 30ක කාලයක් පවත්වා ගැනීම තමයි සිද්ධ කරන්නේ. එහෙමනම් අපිට පැස්ටරීකරණය සහ UHT ක්‍රමය ගැන කතා කරපු නිසා තවත් ජීවාණුහරණ ක්‍රම කීපයක් ගැනම කතා කරන්නට පුළුවන්. අපි බලමු ඊළඟට අපි මොනවද කතා කරන්න කියලා. ඊළඟ ක්‍රියාවලියට යන්න කලින් දරුවනේ මෙන්න පැස්ටරීකරණ ක්‍රියාවලිය සිදුවන ආකාරයට ඒ ඇටවුම් ඔබට දකින්න පුළුවන්. පවත්ව ගන්න ඕන උෂ්ණත්ව ප්‍රමාණයන් කොහොමද කියන එක ඒ දේවලුත් තියෙනවා. ඉතින් ලෝකයේ දියුණු රටවල් වල ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඊළඟ මම කැමති යොමු වෙන්න මේ තැම්බීම කියන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන්න. තැම්බීම. මෙතෙන්දී මේ තැම්බීම කියලා අදහස් කරන්නේ ජලයෙන් තම්බන එක ගැන. විශේෂයෙන්ම ශල්‍ය උපකරණ වගේ ද්‍රව්‍ය සෙල්සියස් 100ක උෂ්ණත්වයකට ජලයෙන් තැම්බීමක් සිද්ධ කරනවා. ඒකට තමයි අපි තැම්බීම කියන්නේ. මොකද ජලයේ තාපාංකය තමයි සෙල්සියස් අංශක 100 වෙන්නේ. ඒතර ජලයේ තාපාංකයේදී දරුවනේ බහුතරයක් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙනවා. හරිම කලාතුරකින් තමයි ජලයේ තාපාංකයේදී සමහර අය විනාශ නොවෙන්නේ. නමුත් 99%ක්ම පාහේ මේ ජලයේ තාපාංකයේදී විනාශ වීමක් ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් මිය යාමක් සිද්ධ වෙනවා. දැන් මේ අපිට දකින්න ලැබෙන්නේ මේ වගේ අවස්ථාවක්. ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය සෙල්සියස් 100ක් දක්වා ඉහළ උෂ්ණත්වයකට ජලය භාවිතා කරමින් තැම්බීමක් තමයි කරන්නේ. ඒතර තැම්බීමේදී යොදාගන්නේ ශල්‍ය උපකරණ. කොච්චර උෂ්ණත්වයක්ද? සෙල්සියස් 100 දක්වා උෂ්ණත්වයකට තම්බනවා. මෙතනදී විශේෂත්වය තමයි ජලයේ තාපාංකයේදී බොහෝ ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් මරණයටපත් වෙනවා. ජලයේ තාපාංකයේදී බොහෝමයක් ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් මරණයටපත් වෙනවා. අපි ඊළඟ කොටසට යමු. බලන්න පෙරීම. ඔන්න අපි දැන් කතා කරන්නේ පෙරීම ගැන. මේ පෙරීම සඳහා යොදා ගන්න උපාංගයට කියන්නේ පටල පෙරහනක් කියලා. පටල පෙරහනක්. එතකොට පටල පෙරහනක් භාවිතා කරලා පෙරීමේ ක්‍රියාවලිය ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. දැන් මොන වගේ දේවල්ද මේ පෙරීමේ ක්‍රියාවලියට ලක් කරන්නේ? හොඳට හිතලා බලන්න දරුවනේ. රත් කරන්න ගියොත් රත් කිරීමේදී විනාශ වෙන්න පුළුවන් දේවල් තමයි අපි රත් නොකර පෙරීමකට භාජනය කරන්නේ. රත් කිරීමේදී විනාශ වෙන්නේ අධික තාපයට ඔරොත්තු දෙන්න බැරි අය. අපිට ඒ අයව හඳුන්වන්න පුළුවන් තාප සංවේදී අය කියලා. තාප සංවේදී එන්සයිම වර්ග, විටමින් වර්ග, අන්න ඒ වගේ දේවල්. බලන්න. තාප සංවේදී එන්සයිම, විටමින්, ප්‍රතිජීවක,
එන්නත් අන්තර්ගත වෙන ද්‍රාවණ, එන්නතක අන්තර්ගත වෙන ද්‍රාවණ සහ සමහර රෝපණ මාධ්‍ය. මොකද සමහර රෝපණ මාධ්‍ය තාපය හමුවේ විනාශ වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් පෙරීමකට ලක් කරලා අපිට ජීවාණුහරණය කරන්න පුළුවන්. ඒතර තාප සංවේදී එන්සයිම, විටමින්, ප්‍රතිජීවක, එන්නත් අන්තර්ගත ද්‍රාවණ සහ සමහර රෝපණ මාධ්‍ය ජීවාණුහරණයට පෙරීම අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ජීවාණුහරණය සඳහා තියෙන ද්‍රව්‍යයන් රික්තයක් භාවිතා කරමින් පටලය හරහා ගමන් කරවනවා. මේ ජීවාණුහරණය කරන්න අවශ්‍ය ද්‍රව්‍යයන් රික්තයක් භාවිතා කරමින් මේ පටලය හරහා ගමන් කරවනවා. එතකොට මේ පෙරහන හරහා තරලය ගමන් කරන අතරතුරේදී ඒ තරලයේ අඩංගු ශුද්ධ ජීවීන් පෙරහන තුල රැඳෙනවා. පෙරහනෙන් පහළට තරලය ගලාගෙන යනවා. ඒතර පෙරහන හරහා තරලයක් ගමන් කරනකොට තරලය තුල අන්තර්ගත වෙන ශුද්ධ ජීවීන් පෙරහනේ රැඳෙනවා. පහළට තරලය ගලාගෙන යනවා. විශේෂයෙන්ම තාප සංවේදී ද්‍රාවණ ජීවාණුහරණයට තමයි මේක බහුලව භාවිතා වෙන්නේ. මොකද තාප සංවේදී ද්‍රාවණ අධික තාපය හමුවේ විනාශ වෙනවා. ඒතකොට මේ ද්‍රාවණ වලින් අපිට නිසි ප්‍රයෝජනය ගන්න ලැබෙන්නේ නැහැ. කෙනෙක්ට ගැටලුවක් වෙන්න පුළුවන් මේ වගේ පෙරහනක කොහොමද සිදුරක් පවතින ප්‍රමාණය? සිදුරක කොයි වගේ විෂ්කම්භයක්ද තියෙන්නේ? සාමාන්‍යයෙන් දරුවනේ 0.01 මයික්‍රෝමීටර් 0.45 මයික්‍රෝමීටර් ප්‍රමාණයේ සිදුරු තමයි මේ පටල පෙරහන් වල තියෙන්නේ. හරි, පටල පෙරහන් වල තියෙන සිදුරු වල ප්‍රමාණය පරතරයක් විදිහට අපිට කියන්න පුළුවන් 0.01 0.45 මයික්‍රෝමීටර් ප්‍රමාණයේ විෂ්කම්භයක් තියෙන සිදුරු තමයි මේ පඩල පෙරහන් වල අපිට දකින්න ලැබෙන්නේ. මේ පෙරහන් මගින් සමහර වෙලාවට විශාල ප්‍රෝටීන අණු, ඒ වගේම වෛරස් ඇතුළු සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් පාහේ අපිට ඉවත් කරන්න පුළුවන්. මේ පෙරහන් භාවිතා කළ සමහර විශාල ප්‍රෝටීන අණු, ඒ වගේම වෛරස් ඇතුළු සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් අපිට ඉවත් කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා තමයි පටල පෙරහන ගැන දැනගන්නට තියෙන්නේ, පෙරීම ගැන. අපි මේ කාරණාවල සාරාංශයකට එමු. පෙරීමේ ක්‍රියාවලියට යොදා ගන්නා උපාංගයට කියන්නේ පටල පෙරහනක් කියලා. දැන් මේ පෙරීමේ ක්‍රියාවලියේදී මොන වගේ ද්‍රව්‍යද අපි ජීවාණුහරණය කරගන්නේ? අපිට පුළුවන් තාප සංවේදී එන්සයිම වර්ග, විටමින්, ප්‍රතිජීවක, එන්නත් අන්තර්ගත ද්‍රාවණ සහ සමහර රෝපණ මාධ්‍ය ජීවාණුහරණයට අපිට පෙරීම භාවිතා කරන්න පුළුවන්. ජීවාණුහරණය සඳහා තියෙන ද්‍රව්‍ය රික්තයක් භාවිතා කරමින් පටලය හරහා ගමන් කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට පෙරහන හරහා තරලයේ ගමන් කරනකොට ඒ අතරතුරේදී ශුද්ධ ජීවීන් පෙරහන තුල රැඳෙනවා, තරලයේ පහළට ගමන් කරනවා. විශේෂයෙන්ම තාප සංවේදී ද්‍රාවණ ජීවාණුහරණයට තමයි බහුලව භාවිතා කරන්නේ. තාපය හමුවේ බිඳ වැටෙන ද්‍රාවණ ජීවාණුහරණයට ගන්නවා. මේ පෙරහනක සිදුරක ප්‍රමාණය ගැන දැනගන්නට ඕනේ. මේ සංඛ්‍යාත්මකගේ හරියට දැනගන්න ඕනේ. 0.01 0.45 මයික්‍රෝමීටර් පමණ සිදුරු තමයි මේ පටල පෙරහන් වල දකින්න ලැබෙන්නේ. මේ පටල පෙරහන් මගින් සමහර විශාල ප්‍රෝටීන අණු, ඒ වගේම වෛරස් ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් පාහේ අපිට ඉවත් කරන්න පුළුවන්. සමහර විශාල ප්‍රෝටීන අණු අයින් කරන්න පුළුවන්. ඒ වගේම වෛරස් ඇතුළු සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් ඉවත් කරන්නත් හැකියාවක් තියෙනවා මේ පටල පෙරහන් භාවිතා කරලා. අපි එහෙමනම් දරුවනේ ඊළඟ කොටසට යමු වෙමු. බලන්න පටල පෙරහන් භාවිතා කළ ජීවාණුහරණය කරන ආකාරය මේවා ඇතුලේ තමයි මේ පටල පෙරහන් තියෙන්නේ. මේ පටල පෙරහන් භාවිතා කළ අපිට මේ ජීවාණුහරණ ක්‍රියාවලිය සිද්ධ කරන්නට පුළුවන්. අපි භෞතික ජීවාණුහරණ ක්‍රමවල තවත් වැදගත්ම ක්‍රියාවලියකටයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ තමයි පාරජම්බුල විකිරණ නැත්තම් UV විකිරණ භාවිතයෙන් කොහොමද ජීවාණුහරණය කරන්නේ. දැන් ශුද්ධ ජීවීන් UV කිරණ වලට නිරාවරණය වුණාම ඒ UV කිරණ වල තියෙන අධික ශක්තිය හමුවේ මේ ශුද්ධ ජීවීන්ගේ සෛලවල ප්‍රවේණික ද්‍රව්‍ය වලට විශාල හානිය ඇති වෙන්න පුළුවන්. සරලවම කියනවා නම් ශුද්ධ ජීවි සෛලවල විකෘති තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එමගින් ඔවුන් වෙනදා කරන කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් විනාශ වෙලා යනවා. එතකොට අපිට ජීවාණුහරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්න පුළුවන්. ශුද්ධ ජීවීන් UV කිරණ වලට ඍජුවම නිරාවරණය කිරීම නිසා ඔවුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය නැත්තම් ඔවුන්ගේ DNA විනාශ වීම සහ ඒවට හානි සිද්ධ වෙලා ශුද්ධ ජීවීන් මරණයට පත් වෙන්න පුළුවන්. දැන් පාරජම්බුල කිරණ වල තියෙන ප්‍රධානම අවාසිය තමයි මේ පාරජම්බුල කිරණ විශේෂයෙන්ම කඩදාසි, වීදුරු, රෙදි වගේ
ආවරණ සහ ඝනකම් පෘෂ්ඨ හරහා විනිවිද යන්නේ නැහැ. විනිවිද යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ජීවාණුහරණයට භාජනය කරන්න ඕන ද්‍රව්‍යයන් විකිරණයට ඍජුවම නිරාවරණය වෙන්න ඕනේ. මේ UV විකිරණ වලට කෙලින්ම නිරාවරණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් විනිවිද යන්නේ නැති ස්වභාවය නිසා විශේෂම ඝන පෘෂ්ඨ හරහා මේ අපිට ජීවාණුහරණය වඩාත් කාර්යක්ෂම ලෙස කරගන්න බැරුව යනවා. ඉතින් විශේෂයෙන්ම UV කිරණ සුලභව භාවිතා වෙන අවස්ථා තමයි මේ ශල්‍යාගාරවල රෝහල් අවකාශවල තියෙන වාතය ජීවාණුහරණය කරන්න. ශල්‍යාගාරයක රෝහල් අවකාශවල තියෙන මේ අවට පවතින වාතය ජීවාණුහරණය කරන්න. ඒ වගේම හරිතාගාර වගේ දේවල් පවත්වාගෙන යනකොට විශේෂම තවාන් ඒ තවාන් වල තියෙන පරිසරයේ තියෙන මේ අවකාශයේ තියෙන වාතයේ ජීවාණුහරණයටත් මේ භාවිතා කරන්න පුළුවන්. යනවා අපි සාරාංශීකරණයකට ආවොත් දරුවනේ පාරජම්මුල විකිරණ භාවිතය. පාරජම්මුල විකිරණ භාවිතය ගැන අපි කතා කරන්නේ. මෙතනදී ශුද්ධ ජීවීන් UV කිරණ වලට ඍජුවම නිරාවරණය කිරීම නිසා ඔවුන්ගේ මොනවද? DNA විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ඒවට හානි වෙලා ඒ ශුද්ධ ජීවීන් මරණයට පත් වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් UV කිරණ වලට ඍජුවම නිරාවරණය කිරීම නිසා ඔවුන්ගේ DNA විනාශ වෙනවා. ඒ වගේම ඒවට DNA අණු වලට හානි සිද්ධ වෙලා ශුද්ධ ජීවීන් මරණයට පත් වෙනවා. දැන් පාරජම්බුල කිරණවල ප්‍රධානම අවාසිය තමයි කඩදාසි වීදුරු රෙදි වගේ ආවරණ. ඒ වගේම ඝන පෘෂ්ඨ හරහා විනිවිද යන්නේ නැහැ. ඒ හින්දාම ජීවාණුහරණයට භාජනය කරන්න ඕන ද්‍රව්‍ය විකිරණයට ඍජුවම නිරාවරණය කරන්න ඕනේ නැත්නම් මේ ජීවාණුහරණ ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. ඍජුවම නිරාවරණය කරන්න ඕනේ. දරුවනේ UV කිරණ සුලභව භාවිතා වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථා දෙක මතක තියාගන්න ඕනේ. ශල්‍යාගාර වැනි රෝහල් අවකාශවල තියෙන වාතය. ශල්‍යාගාර වගේ රෝහල් අවකාශවල තියෙන වාතය. ඒ වගේම තවාන් ජීවාණුහරණයටත් අපිට යොදා ගන්න පුළුවන්. තවාන් ජීවාණුහරණයටත් යොදා ගන්න පුළුවන්. ඒ අනුව දරුවනේ භෞතික ජීවාණුහරණ ක්‍රම ගණනාවක්ම අපි මේ වන විට සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ඒ වගේ UV කිරණ යොදාගෙන විශේෂයෙන්ම ශල්‍යාගාර වැනි රෝහල් අවකාශවල වාතයේ ජීවාණුහරණ අවස්ථාවක් මේ UV විකිරණ යොදා ගන්න අවස්ථාවක් තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. මේ විතරක් නෙමෙයි. තවාන් වල තියෙන වාතයේ ජීවාණුහරණය කරන්නත් UV කිරණ අපිට ඊටම කාර්යක්ෂම ලෙස පහසුවෙන් භාවිතා කරන්නට පුළුවන්. දරුවනේ ජීවාණුහරණයේ භෞතික ක්‍රම පිළිබඳව විශාල කරුණු ප්‍රමාණයක් මේ වන විට අපි සාකච්ඡා කරලා තියෙනවා. ජීවාණුහරණයේ භෞතික ක්‍රම ගැන විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපිට දැන් ජීවාණුහරණයේ රසායනික ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. රසායනික ක්‍රමවලදී අපි සිද්ධ කරන්නේ විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ජීවාණුහරණ ක්‍රියාවලිය කරනවා. මෙහිදී භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකම අපිට වායුමය පළ විදිහට තමයි මුණ ගැහෙන්නේ. වායුමය තත්වයෙන් තමයි මුණ ගැහෙන්නේ. කවුද මේ වායු? එකක් එතිලින් ඔක්සයිඩ්, අනිත් එක ක්ලෝරින් ඩයොක්සයිඩ්. එතිලින් ඔක්සයිඩ්, ක්ලෝරින් ඩයොක්සයිඩ්. බලන්න. රසායනික ජීවාණුහරණ කාරක ලෙස එතිලින් ඔක්සයිඩ් සහ ක්ලෝරින් ඩයොක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. මේ දෙවර්ගයේම මතක තබා ගන්න වායු විදිහට තමයි හැසිරෙන්නේ. දැන් මේ රසායන කාරක මගින් ශුද්ධ ජීවී ගහනයක් ආරක්ෂිත මට්ටමක් දක්වා අඩු කරන්නත් පුළුවන්. ඒ වගේම රෝගකාරකයින්ගේ වර්ධනාකාර ඉවත් කිරීම සිදු කරන්නත් පුළුවන්. දැන් රසායනික කාරක මගින් කරන්නේ ශුද්ධ ජීවී ගහනය අපිට හානි නොවන මට්ටමකට ආරක්ෂාකාරී මට්ටමක් දක්වා අඩු කරනවා. ඒ වගේම රෝගකාරකයන්ගේ වර්ධන ආකාර ඉවත් කිරීමක් සිද්ධ කරනවා. දැන් අපි ගත්තොත් එතිලින් ඔක්සයිඩ් කියන කෙනා මේ වායුව. මෙයා අන්තක් බීජාණු සහ ශුද්ධ ජීවීන් මරා දැමීමට හැකියාවක් තියෙනවා. මේ එතිලින් ඔක්සයිඩ්ට අන්තක් බීජාණු සහ ශුද්ධ ජීවීන් මරා දාන්න පුළුවන්. මෙයාට ඉහළ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. එතිලින් ඔක්සයිඩ්ට ඉහළ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රෝහල් වල ඇඳන් වල මෙට්ට ජීවාණුහරණය කරන්න එතිලින් ඔක්සයිඩ් වායුව භාවිතා කරනවා. රෝහල් වල ඇඳන් වල මෙට්ට ජීවාණුහරණයට මේක භාවිතා කරනවා. මේ කාරණා ටිකට අපි නැවත සාරාංශීකරණයකට ආවොත් රසායනික ජීවාණුහරණ කාරක දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි
එතිලින් ඔක්සයිඩ් අනිත් එක ක්ලෝරින් ඩයොක්සයිඩ්. එතිලින් ඔක්සයිඩ් ක්ලෝරින් ඩයොක්සයිඩ් මේ දෙවර්ගයේම වායු බව මතක තියාගන්න ඕනේ. දැන් මේ රසායනික කාරක මගින් සිද්ධ වෙන්නේ මොකද්ද? ශුද්ධජීවී ගහණය ආරක්ෂිත මට්ටමකට අඩු කරනවා. ඒක එකක්. අනිත් එක රෝගකාරකයන්ගේ වර්ධන ආකාර ඉවත් කරනවා. ශුද්ධජීවී ගහණය ආරක්ෂිත මට්ටමකට අඩු කරනවා. අනිත් එක රෝගකාරකයන්ගේ වර්ධන ආකාර ඉවත් කරනවා. දැන් එතිලින් ඔක්සයිඩ් ගැන අපි කතා කරමු. අන්තක් බීජාණු සහ ශුද්ධජීවීන්ව මරා දමනවා. එතිලින් ඔක්සයිඩ්ට පුළුවන් අන්තක් බීජාණු සහ ශුද්ධජීවීන්ව මරා දාන්න. ඒට ඉහළ විනිවිද යාමේ හැකියාවකුත් තියෙනවා. මෙයාට ඊටාම ලොකු විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දාම රෝහල් ඇඳන්වල මෙට්ට ජීවාණුහරණය කරන්න භාවිතා කරනවා. රෝහල් ඇඳන්වල මෙට්ට ජීවාණුහරණයට භාවිතා කරනවා. දැන් අනිත් රසායනික කාරක වර්ගය මොකද්ද? ක්ලෝරින් ඩයොක්සයිඩ් නේ. අපි යමු දැන් ක්ලෝරින් ඩයොක්සයිඩ් ගැන හදාරන්න. බලන්න ක්ලෝරින් ඩයොක්සයිඩ්. දරුවනේ මේ ශුද්ධ ජීවියෙක් ඉන්නවා බැසිලස් ඇන්ත්‍රාසිස් කියලා. ඔබට විද්‍යාත්මක නාමය මම සටහන් කරලා තියෙනවා. බැසිලස් ඇන්ත්‍රාසිස්. මේ බැසිලස් ඇන්ත්‍රාසිස්ගේ අන්තක් බීජාණු වලින් දූෂණයට ලක් වෙච්ච ආවරණය වෙච්ච ගොඩනැගිලි සහිත ප්‍රදේශ අපිට පුළුවන් ක්ලෝරින් ඩයොක්සයිඩ් කියන ධූමය, ඒ කියන්නේ දුම් ගැසීම සිදු කරලා ජීවාණුහරණය කරන්න. ඔන්න ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිතා කරන අවස්ථාව. ක්ලෝරින් ඩයොක්සයිඩ් යොදාගන්නේ බැසිලස් ඇන්ත්‍රාසිස් කියන ව්‍යාධි ජනකයාගේ එයාගේ අන්තක් බීජාණු වලින් දූෂණය වෙච්ච ආවරණය වෙච්ච ගොඩනැගිලි ප්‍රදේශ දුම් ගැසීම සඳහා තමයි මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් බහුලව භාවිතා වෙන්නේ. දැන් ක්ලෝරිනීකරණයට කලින් ජලය පීරියම් කිරීමේදීත් මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිතා කරලා තියෙනවා. දැන් වර්තමානයේදී ක්ලෝරින්ම ඍජුව ජලයට එකතු කරලා තමයි ජලය ජීවාණුහරණය කරන්නේ. ඒ ක්ලෝරිනීකරණයට කලින් ජලය ජීවාණුහරණය කරලා තියෙන ක්ලෝරින් ඩයොක්සයිඩ් කියන වායුව භාවිතා කරලා. එවන අපිට මෙතනින් ලබා ගන්න පුළුවන් සාරාංශය තමයි බැසිලස් ඇන්ත්‍රාසිස්ගේ අන්තක් බීජාණු වලින් දූෂණය වෙච්ච ඒ වගේම ආවරණය වෙච්ච ගොඩනැගිලි සහිත ප්‍රදේශ දුම් ගැසීමට තමයි භාවිතා කරන්නේ. ක්ලෝරිනීකරණයට කලින් ජලය පීරියම් කිරීමේදීත් අති සුලභ ලෙස මේ ක්ලෝරින් ඩයොක්සයිඩ්ව භාවිතා වෙලා තියෙනවා. ක්ලෝරින් ඩයොක්සයිඩ්ව භාවිතා වෙලා තියෙනවා. දරුවනේ ඒ අනුව දැන් අපි මෙතෙක් ඉගෙනගත්ත කාරණා ටික සාරාංශීගතකරණය කරොත් ජීවාණුහරණය මේක ආකාර දෙකකට අපි බෙදුවා. ඒ තමයි එකක් භෞතික ජීවාණුහරණ ක්‍රම සහ රසායනික ජීවාණුහරණ ක්‍රම. රසායනික ජීවාණුහරණ ක්‍රම. දැන් රසායනික ජීවාණුහරණ ක්‍රමවලදී රසායනික ජීවාණුහරණ කාරක දෙකක් ගැන අපි කතා කරා. දෙකම වායු බව ඇත්ත. එක්කෙනෙක් තමයි එතිලින් ඔක්සයිඩ්. එතිලින් ඔක්සයිඩ්. අනිත් සමාජිකයා ක්ලෝරින් ඩයොක්සයිඩ්. ක්ලෝරින් ඩයොක්සයිඩ්. දැන් භෞතික ජීවාණුහරණ ක්‍රම රාශියක් තිබ්බා. එකක් තමයි තෙත්තාප ජීවාණුහරණය. අනික වියලිතාප ජීවාණුහරණය. වියලිතාපය. ඒ වියලිතාපේ නැවත කාණ්ඩ කීපයකට බෙදුවා. එකක් තමයි විවෘත දැල්ල භාවිතා කරලා දැවීම. ඒ වගේම බස්මීකරණය. ඒ වගේම උෂ්ණ වායු උඳුන් භාවිතය. උෂ්ණ වායු උඳුන් භාවිතය. ඒ වගේම අපි තැම්බීම ගැන කතා කරා. ජලයේ තැම්බීම ගැන. ඒ වගේම දරුවනේ අපි සාකච්ඡා කරා භෞතික ජීවාණුහරණ ක්‍රම යටතේ පෙරීම නැත්නම් පටල පෙරහන් භාවිතයෙන් පෙරීම. ඒ වගේම අපි කතා කරා භෞතික ජීවාණුහරණ ක්‍රම යටතේ UV කිරණ පාරජම්බුල විකිරණ වලට නිරාවරණය කිරීම. මෙන්න මේ වගේ භෞතික ක්‍රම පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම දරුවනේ මේ පාඩම තුලදී අපි සාකච්ඡා කරපු තවත් විශේෂම කොටසක් තමයි පැස්ටරීකරණය.
පැස්ටරීකරණය. මෙතන ආකාර දෙකක් තියෙන බව කිව්වා. high temperature short time HTST ක්‍රමය, අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය. මෙතනදී ඔබට මතක ඇති උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 72යි. මෙහිදී භාවිතා කරේ තත්පර 15ක කාලයක්. අනිත් පැස්ටරීකරණ ක්‍රමය තමයි LTLT low temperature long time කියන එක. අඩු උෂ්ණත්ව දිගු කාලීන පැස්ටරීකරණ ක්‍රමය. මෙතනදී යොදාගත්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 63යි. කාලය මිනිත්තු 30ක කාලයක් යොදාගත්තා. ඒ වගේම අල්ට්‍රා හයි ටෙම්පරේචර් මෙතඩ් එක UHT මෙතඩ් එක භාවිතා කරා. එතනදිත් කිව්වා සෙල්සියස් අංශක 140ක උෂ්ණත්වයේ තත්පර 5කට අඩු කාලයක් අපි හිමාලයෙන් ඒ කිරි ජීවාණුහරණය කරනවා කියලා. මේවා ශීතකරණයකින් බැහැරව සෑහෙන කාලයක් අපිට කල් තබා ගන්න පුළුවන්, නරක නොවී තියාගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් එහෙමනම් දරුවනේ ජීවාණුහරණයට අදාළ සියලුම සංකල්ප මේ වන විට මම උගන්වා අවසන්. ඉතින් ඔබට මේ වන විට මේ ජීවාණුහරණය ගැන කිසිදු ගැටලුවක් ඇති වෙන්න බෑ. උසස් පෙළ මට්ටමේ දැනගත යුතු සියලුම කරුණු, උෂ්ණත්ව වගයන් කොයිතරම් කාලයක් රඳවලා තියන්න ඕනේද, යොදා ගන්න පුළුවන් පීඩන ප්‍රමාණ මොනවද, යොදා ගන්න උපකරණ මොනවද, ඒ වගේම මේ ජීවාණුහරණයට ලක් වෙන ද්‍රව්‍ය මොනවද, ඒ සෑම කරුණක්ම අපි විෂය නිර්දේශයට අනුකූලව ඉදිරිපත් වෙලා තියෙන සෑම කරුණක්ම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට තවදුරටත් මේ පාඩම තුලදී ජීවාණුහරණය අවසන් කරපු නිසා රෝපණ මාධ්‍යයන් සකස් කිරීමේ තාක්ෂණික ශිල්ප ක්‍රම ගැන ඊළඟට හදාරන්නට පුළුවන්. අපි ඊළඟට යොමු වෙන්නේ රෝපණ මාධ්‍යයන් සකස් කිරීම ගැන ඔබට දැනුවත් කිරීම සඳහා. දරුවනේ අපි ජීවාණුහරණ ක්‍රමවලින් පස්සේ දැන් ප්‍රවිෂ්ඨ වෙන්නේ රෝපණ මාධ්‍යයන් සකස් කිරීම පිළිබඳව. රෝපණ මාධ්‍යයන් සකස් කිරීම. දැන් අපිට ශුද්ධ ජීවීන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල ඉන්නකොට, ස්වභාවික වාසස්ථාන කියන්නේ පස, ජලයේ, වාතයේ ඉන්නකොට ඔවුන්ව ඊටාම පැහැදිලිව අධ්‍යයනය කිරීම, නිරීක්ෂණය කිරීම, හැදෑරීම අපහසුයි. බලන්න, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වන පස, ජලය හෝ වාතයේ පැවතියදී ශුද්ධ ජීවීන් අධ්‍යයනය කරන්න අපහසුයි. ඒ නිසා ඒ අයගේ වර්ධනය සහ ප්‍රජනනයට අවශ්‍ය තත්ත්ව අපිට කෘතිමව සපයන්නට සිද්ධ වෙනවා. එහෙම කෘතිමව සපයමින් ඔවුන්ව පරීක්ෂණාගාර තුලට රැගෙන ඒමට අවශ්‍ය වෙනවා. මොකද ස්වභාවික වාසස්ථානවලදී ඔවුන්ව නිරීක්ෂණය කිරීම, ඔවුන්ව අධ්‍යයනය කිරීම අපහසු නිසා ඔවුන්ට ඔවුන්ගේ වර්ධනයට, ඔවුන්ගේ ප්‍රජනනයට අවශ්‍ය තත්ත්වයන් කෘතිමව අඛණ්ඩව සපයමින් ඔවුන්ව පරීක්ෂණාගාර තුලට අපිට රැගෙන එන්න සිද්ධ වෙනවා. එතකොට පරීක්ෂණාගාර තත්ත්වයටදී ශුද්ධ ජීවීන් වර්ධනයට අවශ්‍ය වන, නැත්නම් අත්‍යවශ්‍ය වන පරීක්ෂණාගාර තත්ත්වයටදී ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය හා එහි රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය අපි රෝපණ මාධ්‍යයක් කියලා අදහස් කරනවා. බලන්න, පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන් වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය සහ පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන් වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය සහ රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය. රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය වලට තමයි අපි කියන්නේ රෝපණ මාධ්‍යයක් කියලා. ඉතින් මෙන්න පාඩම් කරගන්න ඕන අර්ථ දැක්වීමක්. පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන් වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂණය, අත්‍යවශ්‍ය වන පෝෂණය සහ රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය රෝපණ මාධ්‍ය විදියටයි හඳුන්වන්නේ. තවත් පාරක් මම කියන්නම්. බලන්න, පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන් වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය, පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවී වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය සහ රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය, රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය තමයි රෝපණ මාධ්‍ය කියලා අදහස් කරන්නේ. ඒ අනුව ශුද්ධ ජීවීන්ව ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වන පස, ජලය, වාතයේ පවතින අවස්ථාවකදී මේ ශුද්ධ ජීවීන්ව අපිට අධ්‍යයනය කරන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ වර්ධනයට සහ ප්‍රජනනයට අත්‍යවශ්‍ය වන තත්ත්වයන් කෘතිමව සපයා දෙමින් ඒ ශුද්ධ ජීවීන්ව පරීක්ෂණාගාර තුලට රැගෙන එන්න අපිට සිද්ධ වෙනවා. දැන් පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය සහ රැඳී සිටීම සඳහා සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය තමයි රෝපණ මාධ්‍ය කියන්නේ. පරීක්ෂණාගාර තත්ත්වයටතේ ශුද්ධ ජීවීන්ගේ වර්ධනය
වර්ධනයට අත්‍යවශ්‍ය වන සහ අත්‍යවශ්‍ය වන පෝෂණය සහ රැඳී සිටීම සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය තමයි රෝපණ මාධ්‍යයන් කියලා කියන්නේ. ඉතින් අපි මේ පාඩම තුලදී රෝපණ මාධ්‍යයන් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. සියලු ශුද්ධ ජීවීන් පරීක්ෂණාගාර රෝපණ මාධ්‍යවල වර්ධනය කරන්න බෑ. ඒක හොඳටම මතක තියාගන්න ඕන කාරණාවක්. හැම ශුද්ධ ජීවියෙක්ම පරීක්ෂණාගාර තත්ත්වයට යටතේ රෝපණ මාධ්‍යවල වගා කරන්න බෑ. ඒකට අපි ඒ අයව හඳුන්වන්නේ රෝපණය කළ නොහැකි ශුද්ධ ජීවීන් කියලා. බලන්න සියලු ශුද්ධ ජීවීන් පරීක්ෂණාගාර රෝපණ මාධ්‍යයන් වල වගා කරන්න බෑ. ඒ අයව තමයි අපි හඳුන්වන්නේ රෝපණය කළ නොහැකි ශුද්ධ ජීවීන් කියලා. රෝපණය කරන්න බැරි ශුද්ධ ජීවීන් කියන්නේ ඒ අයව. සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා ඕනම රෝපණ මාධ්‍යයක ඕනම තත්ත්වයක් යටතේ ඊටාම හොඳින් වර්ධනය වෙන කට්ටිය. සමහර ශුද්ධ ජීවීන් ඕනම රෝපණ මාධ්‍යයකදී හොඳින් වර්ධනය වන අතර අනෙකුත් ශුද්ධ ජීවීන් වගා කිරීම සඳහා විශේෂිත මාධ්‍යයන් අවශ්‍යයි. දැන් සමහර ශුද්ධ ජීවීන් ඕනම රෝපණ මාධ්‍යයක ඊටාම හොඳින් වර්ධනය වෙනවා. සමහර ශුද්ධ ජීවීන් වර්ධනය කරන්න විශේෂ රෝපණ මාධ්‍යයන් අපි විසින් සකස් කරලා දෙන්න ඕනේ. එක්තරා පාංශු සාම්පලයක සිටින ශුද්ධ ජීවී රෝපිතයක් වර්ධනය කර ගැනීමට අවශ්‍යයි කියලා අපි හිතමු. එක්තරා පාංශු සාම්පලයක ඉන්න ශුද්ධ ජීවී රෝපිතයක් අපිට වර්ධනය කරගන්න ඕනේ. අපි මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා අවශ්‍ය පෝෂක ප්‍රමාණවත් තරම් තෙතමනය, ඒ වගේම උචිත pH අගයක් රෝපණ මාධ්‍යයක තියෙන්න ඕනේ. දැන් ශුද්ධ ජීවී රෝපිතයක් රෝපණ මාධ්‍යයක වගා කිරීම සඳහා තියෙන්න ඕන සාධක මොනවද? අවශ්‍ය තරම් පෝෂක තියෙන්න ඕනේ. ප්‍රමාණවත් තෙතමනයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගැළපෙන නැත්නම් උචිත pH අගයක් ඒ මාධ්‍යයේ පවතින්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පෝෂක ප්‍රමාණවත් තෙතමනය උචිත pH අගයක් රෝපණ මාධ්‍යයේ අඩංගු වෙන්න ඕනේ. ගැළපෙන pH අගයක් රෝපණ මාධ්‍යයේ අඩංගු වෙන්න ඕනේ. මූලික වශයෙන් මේ මාධ්‍ය කිසිම ජීවී ශුද්ධ ජීවියෙකු අඩංගු නොවන පරිදි ජීවාණුහරණය කරන්න ඕනේ. දැන් ඔබට යම්කිසි ශුද්ධ ජීවී රෝපිතයක් හදාගන්න ඕන නම් ඒ රෝපණ මාධ්‍යයේ වෙන කිසිම ජීවියෙක් අඩංගු වෙන්න බෑ. ඒ නිසා මූලික වශයෙන් මේ මාධ්‍ය කිසිම ජීවී ශුද්ධ ජීවියෙකු අඩංගු නොවන පරිදි අනිවාර්යයෙන්ම ජීවාණුහරණය කරන්නත් ඕනේ. මූලික වශයෙන් මේ මාධ්‍ය කිසිම ජීවී ශුද්ධ ජීවියෙකු අඩංගු නොවන පරිදි ජීවාණුහරණය කරන්න ඕනේ. මේ හින්දා රෝපණ මාධ්‍යයක් සකස් කිරීමේදී සියලුම වීදුරු උපකරණ සහ අර දියරමය පෝෂක ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ජීවාණුහරණය කරන්න ඕනේ. එබැවින් රෝපණ මාධ්‍යයක් සකස් කිරීමේදී සියලු වීදුරු උපකරණ හා දියරමය පෝෂක අඩංගු ද්‍රාවණ ජීවාණුහරණය කරන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ශුද්ධ ජීවී රෝපණ මාධ්‍යයන් සකස් කිරීමේදී විශේෂයෙන්ම කැපී පෙනෙන මාධ්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි පෝෂ්‍ය ඒගාර Na කියලා හඳුන්වනවා. අනිත් එක අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර PDA කියලා හඳුන්වනවා. මේ මාධ්‍ය දෙක පිළිවෙලින් බැක්ටීරියා සහ දිලීර වර්ධනයට සුලභව භාවිතා කරන රෝපණ මාධ්‍ය. දැන් පෝෂ්‍ය ඒගාර භාවිතා කරන්නේ බැක්ටීරියාවන් වර්ධනය කරන්න වගා කරන්න. අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර භාවිතා කරන්නේ දිලීර වගා කිරීම සඳහා. පෝෂ්‍ය ඒගාර ඒ වගේම අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර යන මාධ්‍ය දෙක පිළිවෙලින් බැක්ටීරියා සහ දිලීර වර්ධනය කිරීමට සුලභව භාවිතා කරන මාධ්‍යයන්. ඉතින් අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ පෝෂ්‍ය ඒගාර අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර වල සංයුතිය පිළිබඳව තමයි අපි ඊළඟ කාරණා වලින් සාකච්ඡා කරන්නේ. දැන් අපි මෙහි සාරාංශයකට පැමිණුණොත් බලන්න සියලුම ශුද්ධ ජීවීන් පරීක්ෂණාගාර තත්ත්වයට අපිට වගා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් අපි හඳුන්වන්නේ රෝපණය කළ නොහැකි ශුද්ධ ජීවීන් කියලා. හැබැයි සමහර ශුද්ධ ජීවීන් ඕනම රෝපණ මාධ්‍යයක ඕනම තත්ත්වයක් යටතේ වගා කරන්නට හැකියාවක් තියෙනවා. සමහර ශුද්ධ ජීවීන් වගා කරන්න විශේෂිත තත්ත්වයන් මාධ්‍ය අවශ්‍ය වෙනවා. දැන් පාංශු සාම්පලයක ඉන්න ශුද්ධ ජීවී රෝපිතයක් වර්ධනය කරගන්න අවශ්‍යයි කියලා අපි හිතමු. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ ශුද්ධ ජීවී රෝපිතයට අවශ්‍ය වන පෝෂක, ඒ වගේම ප්‍රමාණවත් තෙතමනයක් සහ උචිත pH අගයක් සහිත රෝපණ මාධ්‍යයක් පවතින්නට අවශ්‍යයි. එතකොට මූලික වශයෙන්ම මේ මාධ්‍ය කිසිම ජීවී ශුද්ධ ජීවියෙකු අන්තර්ගත නොවන පරිදි ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ නිසා රෝපණ මාධ්‍යයක් සකස් කරනකොට අදාළ සියලුම වීදුරු උපකරණත් ඒ වගේම පෝෂක ද්‍රාවණත් ජීවාණුහරණය කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දියරමය
පෝෂක ද්‍රාවණ ජීවාණුහරණය කරන්න ඕනේ. බැක්ටීරියාවන් වගා කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා වන මාධ්‍යයක් තමයි පෝෂ්‍යේගාර. දිලීර වගා කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙනවා අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර. PDA කියලා කියනවා. පෝෂ්‍යේගාර NA කියලා කෙටියෙන් සඳහන් කරනවා. ඉතින් අපි එහෙමනම් දැන් යොමු වෙමු පෝෂ්‍යේගාර සහ අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර වල සංයුතිය ගැන දැනගන්න. බලන්න පෝෂ්‍යේගාර හදලා තියෙන්නේ පෙප්ටෝන මාංශ නිස්සාරකේ විශේෂයෙන්ම හරක් මස් තමයි මේකට යොදාගන්නේ. පෙප්ටෝන මාංශ නිස්සාරකයේ සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු ඒගාර සහ ආශ්‍රිත ජලය. පෝෂ්‍යේගාර වල සංයුතියට තියෙනවා පෙප්ටෝන මාංශ නිස්සාරකය සෝඩියම් ක්ලෝරයිඩ් ඒ වගේම ඒගාර ආශ්‍රිත ජලය. මේ ඒගාර කියන සංයෝගය සංකීර්ණ කාබනික සංයෝගයක්. ඒගාරව භාවිතා කරන්නේ ගණීකාරකයක් ලෙස. ඒ කියන්නේ මේ මාධ්‍ය ඝන වීම සඳහා තමයි ඒගාර භාවිතා කරන්නේ. ඒගාර ජෙලි එකක් විදිහට තමයි හැසිරෙන්නේ. එයා මගින් කරන්නේ ඒගාර භාවිතයෙන් කරන්නේ මේ රෝපණ මාධ්‍ය ඝනකම් කිරීම, ඝනීකරණය කිරීම. නා ඒගාර භාවිතා කරන්නේ ගණීකාරකයක් විදිහට. සෙල්සියස් 40ට අඩු උෂ්ණත්වවලදී ඒගාර ගණීකරණය වන බැවින් ඒගාර සහිත මාධ්‍යයන් ඝන මාධ්‍යයන් විදිහටයි පවතින්නේ. සෙල්සියස් 40ට අඩු උෂ්ණත්වවලදී ඒගාර පැහැදිලිවම ඝන තත්වයට පත් වෙනවා. එතකොට ඒගාර අඩංගු මාධ්‍යයන් ගණීකාරක මාධ්‍යයන් විදිහට තමයි හැසිරෙන්නේ. ඝන මාධ්‍යයන් විදිහට හැසිරෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ශුද්ධ ජීවීන් වර්ධනය සඳහා ඝන රෝපණ මාධ්‍ය අඩංගු වෙන්නේ පෙට්‍රි දීසි හෝ පරීක්ෂා නල ඇතුලේ. සාමාන්‍යයෙන් ශුද්ධ ජීවීන් වර්ධනය කිරීමට අවශ්‍ය වන ඝන රෝපණ මාධ්‍යයන් අපි අන්තර්ගත කරලා තියෙන්නේ පෙට්‍රි දීසි නැත්තම් පරීක්ෂා නල අභ්‍යන්තරයේ ඇතුලේ තමයි තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් ශුද්ධ ජීවීන් වර්ධනය සඳහා ඝන රෝපණ මාධ්‍ය අඩංගු වන්නේ පෙට්‍රි දීසි හෝ පරීක්ෂණ නල තුලයි. මේ ඝන රෝපණ මාධ්‍යයන් අන්තර්ගත වෙන්නේ එක්ක පෙට්‍රි දීසි වල නැත්තම් පරීක්ෂා නල තුල. දැන් බොහොමයක් ශුද්ධ ජීවීන් මේ සම්මත ආලෝක අන්වීක්ෂයෙන් අපි නිරීක්ෂණය කරනකොට අවර්ණව තමයි අපිට දැర్శණය වෙන්නේ. අපිට අවර්ණව තමයි පේන්නේ. ඒගොල්ලන්ගේ විශේෂ වර්ණ නොමැතිනම් ඔවුන්ව අවර්ණව තමයි ගොඩක් වෙලාවට පේන්නේ. එතකොට නිරීක්ෂණය සඳහා මේ අයගේ විශේෂ සාම්පල් නියදි සකස් කරන්න ඕනේ පැහැදිලිව පේන්නේ නැති නිසා. ඒ නිසා බොහොමයක් ශුද්ධ ජීවීන් මේ සම්මත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනකොට අවර්ණව තමයි අපිට දැర్శණය වෙන්නේ. ඒ නිසා නිරීක්ෂණය සඳහා ඔවුන්ගේ නියදි සකස් කරන්නට ඕනේ. එක ක්‍රමයක් තමයි ඔවුන්ව වර්ණ ගැන්වීමක් කරන්න පුළුවන්. අපි යොදා ගන්න වර්ණකයක් භාවිතා කරලා වර්ණ ගන්නවපුවම ඒ වර්ණයෙන් ඔවුන්ව පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඉන් එක් ක්‍රමයක් ලෙස වර්ණ ගැන්වීම හඳුන්වන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි වර්ණ ගැන්වීම. එමගින් ඩයි වර්ගයක් භාවිතයෙන් ශුද්ධ ජීවීන් වර්ණ ගන්වනු ලැබේ. මෙතෙන්දි කරන්නේ යම් යම් ඩයි වර්ග භාවිතා කරලා ශුද්ධ ජීවීන් වර්ණ ගන්වනවා. ඒ වර්ණ ගැන්වූ ශුද්ධ ජීවී සාම්පල් තමයි අපි අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන්නේ. එතකොට හොඳින් ඔවුන්ව නිරීක්ෂණය වෙනවා. එමගින් ඩයි වර්ගයක් භාවිතයෙන් ශුද්ධ ජීවීන් වර්ණ ගන්වනු ලැබේ. ඩයි වර්ගයක් භාවිතා කරලා ශුද්ධ ජීවීන් අපිට වර්ණ ගැන්වීමක් කරන්න පුළුවන්. කෙසේ නමුත් වර්ණ ගැන්වීමට පෙර මේ ශුද්ධ ජීවීන්ව වීදුරු කදාවක අලව ගන්න වෙනවා නැත්තම් තිර කරන්න වෙනවා. නැත්තම් ඒ අය එතනින් ඉවත් වෙනවනේ. ඒ නිසා අපිට වර්ණ ගැන්වීමට කලින් කරන්න දෙනවා සිද්ධ වෙන දේ තමයි වීදුරු කදාවක් තුල මේ ශුද්ධ ජීවීන්ව තිර කර ගැනීම නැත්තම් අලව ගන්න වෙනවා. අලව ගත්තට පස්සේ තමයි අපි ඩයි වර්ගයක් භාවිතා කරලා වර්ණ ගැන්වීම කරන්නේ. එතකොට වර්ණ ගැන්වීමට පෙර කරන්න ඕන දේ තමයි ශුද්ධ ජීවීන් වීදුරු කදාවට තිර කිරීම නැත්තම් ඇලවීම කරන්න ඕනේ. එක් මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයක් තමයි අපි සරල වර්ණකයක් කියලා කියන්නේ. මේ සරල වර්ණකයක් කියලා දරුවනේ අදහස් කරන්නේ මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයක්. මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයකට තමයි අපි කියන්නේ සරල වර්ණකයක් කියලා. දැන් මෙහි මූලික අරමුණ මොකක්ද? මෙහි මූලික අරමුණ වන්නේ ශුද්ධ ජීවියා මුළුමනින්ම ඉස්මතු කර දැක්වීම මගින් සෛල හැඩය, ඒ සෛල සැකැස්ම සහ මූලික ව්‍යුහයන් හොඳින් දෘශ්‍යමාන වීමට සැලැස්වීම, හොඳින් පෙනීමට සැලැස්වීම. වර්ණ ගැන්වීමේ මූලිකම අරමුණ තමයි ශුද්ධ ජීවියා මුළුමනින්ම ඉස්මතු කර දැක්වීම මගින්, මේක දිග අරමුණක්. ශුද්ධ ජීවියා මුළුමනින්ම ඉස්මතු කර දැක්වීම මගින් සෛල හැඩය, ඒ වගේම සෛල සකස් වෙලා තියෙන ආකාරය, මූලික ව්‍යුහයන්
දුෂ්‍යමානවීමට පෙනෙන්නට සැලැස්වීම තමයි අරමුණ වෙන්නේ. ශුද්ධ ජීවියා මුළුමනින්ම ඉස්මතු කර දැක්වීම මගින් සෛල හැඩය ඒ වගේම සෛල සැකැස්ම මූලික ව්‍යුහ දුෂ්‍යමානවීමට සැලැස්වීම තමයි අරමුණ වෙන්නේ. ද විද්‍යාගාරදි දරුවනේ බහුලෝම භාවිතාවන සරල වර්ණක විදිහට අපිට මෙතලින් බ්ලූ, ක්‍රිස්ටල් වයලට් ඒ වගේම සැෆ්‍රනින් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ නම් තුනක් දැනගන්න ඕනේ. විද්‍යාගාරයේදී බහුලව භාවිතා වන සරල වර්ණක විදිහට මෙතලින් බ්ලූ නිල් පාටයි, ක්‍රිස්ටල් වයලට් සහ සැෆ්‍රනින් වගේ වර්ණක දක්වන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ කොටස තුලදී අපිට කියන්න තියෙන්නේ වර්ණ ගැන්වීමට පෙර ශුද්ධ ජීවීන්ව වීදුරු කදාවට ඇලවීමක් නැත්නම් තිර කිරීමක් කරන්න ඕනේ. දැන් මූලික ඩයි වර්ගයක් සහිත ජලීය හෝ මධ්‍යසාර ද්‍රාවණයකට තමයි සරල වර්ණකයක් කියලා කියන්නේ. ඊළඟට මේ වර්ණක භාවිතයේදී මූලික අරමුණ වෙන්නේ ශුද්ධ ජීවියාව මුළුමනින්ම ඉස්මතු කරලා දැක්වීම මගින් සෛල හැඩය, සෛල ආකාරය, ඒ වගේම මූලික ව්‍යුහ දුෂ්‍යමාන වීමට සලස්වන එක. දැන් විද්‍යාගාරයේදී බහුලව භාවිතා වන සරල වර්ණක විදිහට අපිට මෙතලින් බ්ලූ, ක්‍රිස්ටල් වයලට් සහ ඒ වගේම සැෆ්‍රනින් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව දරුවනේ රෝපණ මාධ්‍යයන් සකස් කිරීමත් ඒ වගේම මීට පෙර අපි සාකච්ඡා කරපු ජීවාණුහරණ ශිල්ප ක්‍රමත් අපි මුළුමනින්ම සිද්ධාන්තමය කරුණු විදියට සාකච්ඡා කළ අවසන්. මේ වන විට මූලික ශුද්ධ ජීව විද්‍යාව යටතේ සියලුම පාඩම් මම ඔබට දැන් ඉදිරිපත් කර අවසන් වෙනවා. තවත් අපිට තියෙන එක වැඩක් ඒ තමයි මේ සාකච්ඡා කරපු කොටසට අදාළ මේ මූලික විද්‍යාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම වලට අදාළ ප්‍රශ්නාවලියට පිළිතුරු සැපීම. ඒ අපි ඊළඟ පරිච්ඡේදය තුලින් සාකච්ඡා කිරීමට නියමිතයි. එhmenan ප්‍රශ්නාවලිය සමග නැවත එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.